තෙරුවන් සරණයි හැම දිනාටම සුපුරුදු පරිදි අපේ සදහම් හමුවයි අදත් අප මේ පවත්වන්නට සෝදානම් වන්නේ අද 2021 වර්ෂයේ මාර්තු මාසයේ 31 වෙනිදා බදාදා දවසක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් ඒ වගේම ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5:30ට අපි මේ දහම් හමුවට එකතු වන්නේ දහම් හමුවට එකතු වන්නේ අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් ලෝකයේ නොයෙක් රටවල සිටින අපේ කල්යාණ මිත්‍රයන් මේ විදිහට මේ දහම් හමුවට එකතු වෙනවා. අදත් ඒ ආකාරයෙන්ම අපේ කල්යාණ මිත්‍රයන් මේ දහම් හමුවට එකතු වී සිටිනවා. හැම දිනම අපි ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. පූජනීය ස්වාමීන් වහන්සේලා මේ ඉන්නාන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දිනම අපි පළමු කොට සම්බුද්ධ වන්දනාවෙන් දහම් හමුව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්වයා කෙරෙහි අප කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් යුතුව සිහි කරගෙන নমස්කාර පාඨය තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දිනාටම. අවසරයි කල්යාණ මිත්‍ර හැම දිනාගෙන්ම අපි ඊටාම වටිනා උතුම් කටයුත්තකට මේ විදිහට එකතු වෙනවා මේ ධම් සභාවට දිනක් කර දිනක් වගේ. අදත් ඒ දහම් හමුවටයි අපි එකතු වෙ සිටින්නේ. අපි හැම දිනාටම ධර්මය අවශ්‍ය වෙනවා අපේ ජීවිත හැඩගස්ව ගන්න, අපේ ජීවිත ගොඩනගා ගන්න. පෞද්ගලික ජීවිතේ වගේම අපි සමාජ ජීවිතයක් ගත කරනවා. තවත් පිරිසක් සමග තමයි අපි නිතරම ජීවත් වෙන්නේ. සමාජීය සත්වයක් හැටියට ගත්තම හුදකලා ජීවිත ගත කරන්නේ නැහැ කවුරුවක්වත්. බුදුන් දහතුන්වත් එවැනි හුදකලා ජීවිත ගත කිරීමක් නැහැ. ඉතින් සමාජ ජීවිතයක් ගත කරනකොට සමාජීය වශයෙන් යහපත් සමාජ වාතාවරණයක් කොහොමද පවත්වාගෙන යන්නේ? ඊට අදාළ දහමක් තිබෙනවා, දැහැමි බවක් තිබෙනවා. ඒක අපි දැන කියා ගන්න අවශ්‍යයි, පුරුදු පුහුණු වෙන්න අවශ්‍යයි. එහෙම නැත්නම් සමාජීය වශයෙන් දුෂ්කරතා නැත්නම් අපි ඒකට සමාජගත දුක කියලා කියනවා. ඒක ඇති වෙන්නේ පෞද්ගලික ජීවිතයේ දැහැමි බව, ධාර්මික බව සඳහා යම්කිසි දහමක් තිබෙනවා. ඉතින් ඒක පෞද්ගලික ජීවිතයේදී අපේ සකස් වෙන්නේ නැත්නම්, ඊට අනුහුරු වෙන්නේ නැත්නම්, අනුගත වෙන්නේ නැත්නම් පෞද්ගලික ජීවිතයේ දුෂ්කරතා දුක්ඛය ඇති වෙනවා. సంతానගත දුක්ඛ කියලාත් ඔකට කියනවා. තමා වශයෙන් දුෂ්කරතා වලින් පෙළෙන්නේ, දුකින් පෙළෙන්නේ බවට පරිවර්තනය වෙනවා. ඉතින් ওই විදිහට පෞද්ගලික අංශයේ සමාජීය අංශයේ දුෂ්කරතා අතු වෙනවා. ඉතින් තවත් ඕනනම් අපිට පාරිසරික අංශයක් ගත හැකි. පරිසරය කියලා දෙයක් තියෙනවානේ. අපි හැමෝම ජීවත් වෙන පරිසරය කියලා දෙයක් තියෙනවා. මේ මහ පොළව තුල අපි ජීවත් වෙන්නේ. ප්‍රධාන වශයෙන් යම් අවකාශයක් අපි වෙන් කරගෙන තිබෙනවා ජීවත් වීම සඳහා. අපි ඒකට ඉඩම කියනවා. පරිසරයේ බොහෝ දේවල් අපි උකහා ගන්නවා ජීවිතේ පවත්වාගෙන යන්නට. ඒවා පෞද්ගලිකව නෙවෙයි, සමාජීය වශයෙන් උත් ඒවා අපි එකතු කර ගන්නවා, රැස් කර ගන්නවා, භුක්ති විඳිනවා. ඉතින් පරිසරයේ පොදු වස්තුවක් හැම දිනාටම තියෙන. ඉතින් එහි ස්වභාවයක් තේරුම් නොගෙන කටයුතු කරොත් පරිසරයට අදාළ දහම, ඊට අදාළ දැහැමි බව පවත්වා ගන්න අපිට බැරි වුණොත් එතනත් ඒ
පාරිසරික ගැටලු දුෂ්කරතා දුක්ඛ පැන නගිනවා. ඉතින් ওই විදිහට අපි සලකලා බැලුවම හැම අංශයකින්ම පෞද්ගලික අංශේ, සමාජීය අංශේ, පාරිසරික අංශේ තවත් ඉතින් පොඩි ක්ෂේත්‍රවලට අංශවලට බෙදලා දක්වන්න පුළුවන්කම තිබෙනවා. බුදුදහමෙත් එහෙම බෙදලා දක්වලා තියෙනවා. අධ්‍යාත්මික බාහිර කියලා දක්වලා තියෙනවා. ওই විදිහට නොයෙක් බෙදීම් තියෙනවා. ආර්ථික, සමාජීය, දේශපාලනික කියලා බෙදීම් තියෙනවා. එක අංශවලට අදාළව මේ දැහැමි බව නැති විට, දහමට අනුගත වීම නැති විට, ධර්මානුකූල බව නැති විට පැන නගින්නා වූ දුෂ්කරතා දුක්ඛ පෙන්වා දෙනවා. ඉතින් දුක්ඛ කියන ස්වභාවය බොහෝ වෙලාවට අපි දන්නවා, අපි දකිනවා. නමුත් එහි ඇත්තම తত্ত্বය දුක්ඛ අපි දැනගත්තට දුක්ඛ සත්‍ය සමහර විට දකින්නේ නැහැ. මේක දෙකක් ඇත්තටම. දුක්ඛ සහ දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ කියන ස්වභාවය හැමෝම අත් දකින දෙයක්, අත් විඳින දෙයක් දුක්ඛ ස්වභාවය. නමුත් දුක්ඛ සත්‍ය කියන කාරණේ බොහෝ වෙලාවට අපි දකින්නවද කියලා ටිකක් විමසලා බලන්න වටිනවා. මේ දුෂ්කරතාවය කියන එක කවුරුත් අත්විඳිනවා, අත්දකින්නවා. ඒ ලක්ෂණේ තියෙනවා. ඔය අපි කියපු කායික අංශේ, මානසික අංශේ, සමහර විට සමාජීය, පාරිසරික, ආර්ථික, සමාජීය, දේශපාලන ආදී නොයෙක් ක්ෂේත්‍රවල දුෂ්කරතා පැන නගින ගැටලු ප්‍රශ්න ඒවයින් විඳින අපහසුතා දුෂ්කරතා මේවා දකින්න. නමුත් මේක දුක්ඛ සත්‍ය කියන කාරණේ. ඒක දුක්ඛ සත්‍ය කිව්වම අත් වශයෙන්ම මේකේ තියෙන දුෂ්කරතාවය, මේකේ විසින් ඇති කරන්නා වූ ගැටලුකාරී తত্ত্বය අත් වශයෙන්ම දකින්නවද? ඉතින් ඒක තමයි හුඟක් වෙලාවට ගැටලුව. ඉතින් දහම තුලින් හුඟක් උත්සාහ කරන්නේ මේ දුක්ඛ කියන ස්වභාවය, එහි තියෙන යථා ස්වභාවය, ඇත්ත తত্ত্বය, ඇති තතු තමයි දකින්න නැත්නම් අවබෝධ කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක සමහර විට සමස්තයක් හැටියට කිව්වම ඇතැම් වෙලාවට ඒක ගෝචර කරගන්න කෙනෙකුට අපහසු වෙන්න පුළුවන්. එහෙම පිටින්ම කිව්වම. ඒක නිසා බුදුරජාණන් වහන්සේ යම් ක්ෂේත්‍රවලට කුඩා අංශවලට කඩලා මේක දේශනා කරලා තියෙනවා. ඒ අංශවල පැන නගින ගැටලුකාරී ස්වභාවය, ඒවට හේතු මූලික වශයෙන් පෙන්වනවා. දහමේ ප්‍රධාන වශයෙන් විවරණය වෙන්නේ, සාකච්ඡා වෙන්නේ දුක්ඛ සහ දුක්ඛ සමුදය, දුෂ්කරතාවය සහ ඊට හේතු කාරණා. කොහොමද ඒක පැන නගින්නේ, පැන නැගුණේ ආදී වශයෙන් කියලා. ඉතින් ඒක හේතුව දැක්කම බොහෝ වෙලාවට සාමාන්‍ය ඥානයේ තියෙන කෙනෙකුට උනත් මිදීම සහ මඟ තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. නමුත් ඒකත් බැරි අවස්ථාවල ඉතිරි අංග දෙකත් සහිතව නිරෝධයත්, නිරෝධගාමිනී පටිපදාවත් කියලා පාලි භාෂාවෙන් කියන්නේ නිමාව. නිරෝධ කියන්නේ නිමා කිරීම කියන එකයි. නිමා කිරීමත්, නිමා කිරීමට මගත් දේශනා කරලා තියෙන. කුමක් නිමා කිරීමටද? අර දුෂ්කරතාවේ දුක්ඛ නිරෝධ, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා වශයෙන්. ඉතින් අපි මේ ධර්මයේ කොයි පැත්තෙන් කොයි විදිහට මොන විදිහේ සූත්‍ර, මොන විදිහේ අයගේ ධර්ම විවරණ සාකච්ඡා ඇසුරෙන් මේ දේ විමසුවත් අත් වශයෙන්ම අන්තිමට අපි මේ හතරට අන්තර්ගත දේ තමයි අපි සොයන්නේ, විමසන්නේ, තේරුම් ගන්නේ, පුරුදු වෙන්නේ, පුහුණු වෙන්නේ. ප්‍රධාන වශයෙන් මේ පැන නගින්නා වූ දුෂ්කරතා, දුක්ඛ තත්ත්වයන් තමයි හැමාංශයකටම අදාළව බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් ඔය හතරෙන් ප්‍රධාන වශයෙන්ම
දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය දෙක, දුෂ්කරතාවත් එය පැන නගින ආකාරයක්. ඒට හේතු පාදක වෙන, හේතු කාරණා වෙන දේ හරියටම නිවැරදිව තේරුම් ගැනීම යථාභූත ඥාන දර්ශන ඇතිතතු දැකීම කියලා අපි මූලික වශයෙන් කියනවා. අපි මේ දහම් සාකච්ඡාවේ දැනට මාතෘකාව හැටියට අපි තියාගෙන තියෙන්නේ ඔය යථාභූතං ඥාන දර්ශන කියන කාරණය. ඇතිතතු දැකීම. එතකොට ඇත්ත తত্ত্বය නම් මේ යම් අංශ ඒවා ගොඩනැගිලා තියෙන ආකාරය, ඒවයි අපි ක්‍රියාත්මක වෙන ආකාරය, මේවා ඇත්ත తত্ত্বය. ඇති තතු පවතින දේවල් කියන එකයි. පවතින දේ ඇත්ත. එහි තතු, එහි తত্ত্বය, ස්වභාවය, ස්වરૂපය, ආකාරය, ඒ ක්‍රියාත්මක වෙන හැටි, ඒ තුලින් පැන නගින විවිධ තත්වයන් ගැඹුරින් අවබෝධ කර ගැනීම, තතු දැකීම. ඉතින් ඔය ස්වභාවය දකින්න එක අපි ධර්මාවබෝධය කියලා කියනවා. අපි හැම දිනාටම මේ ධර්මාවබෝධය අවශ්‍යයි. ඉතින් ඒ සඳහායි අපි මෙහිම දහම් හමුවක්, ධර්ම සාකච්ඡාවක් පවත්වන්නේ. අපි මේ මාතෘකාව තියාගෙන බුද්ධ දේශනා ඇසුරු කරගෙන තමයි අපි මේ ධර්ම සාකච්ඡා කරගෙන යන්නේ ප්‍රධාන වශයෙන්ම. ඉතින් පහුගිය සාකච්ඡාවලදී අපි සූත්‍රයක් ඉදිරියට ගත්තා. ඔබට මතකයි. දීඝජානු සූත්‍රය, අංගුත්තර නිකායේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ගෝතමී වර්ගය ඇතුළත් දීඝජානු සූත්‍රය. එතකොට දීඝජානු කියන්නේ යම් පුද්ගලයෙක් බුදුරජාන් වහන්සේ හමුවට ඇවිදින් තමන්ව හඳුන්වා දීලා, තමන්ගේ ගැටලුව හඳුන්වා දීලා, ඒ ගැටලුව විසඳ ගන්න සුදුසු උපදේශයක් ඉල්ලා හිටියා. ඒ ටික අපි සූත්‍ර නිදානයේ හැටියට සාකච්ඡා කළා. දීඝජානු ඇවිල්ලා කිව්වේ තමන්ගේ ස්වභාවය කිව්වා මුලින්ම. මයම්බන්තේ ගිහි ස්වාමීන් අපි ගෘහස්ථය, කාම භෝගිනෝ, භෝගීන් අපි භෝග වලට කැමති අය. භෝග කියන වචනේ අපි ගැඹුරින් කතා කරලා තියෙන බුදුදහමේ. ජීවිතේ පවත්වා ගැනීමට අවශ්‍ය කරන්නා වූ දේවල්. ඒක සිව්පසේ කියන්නත් පුළුවන්. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්පච්චේ කියලා පාලි භාෂාවෙන් කියනවා. ආහාර, නිවාස, ඇඳුම්, බෙහෙත්, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ආදී වශයෙන් ජීවිතයක් පවත්වාගෙන යාමට අවශ්‍ය කරන දේවල් ටික භෝග කියනවා. ඉතින් භෝග ඇත්තා භෝගී කියනවා. එතකොට මෙයා කියන්නේ අපි භෝගී කියලා. අපි මේ දේවල් එකතු කරන, එක රැස් කරගෙන පවත්වාගෙන යන අය, ඒවා සම්පාදනය කරගන්න උත්සාහ කරන අය, ඊට කැමති අය, කාම භෝගිනෝ. වගේම කිව්වා ජීවිතයේ ස්වභාවය ගැනත් කිව්වා. තමන් වර්තමානයේ ගත කරන ජීවිතේ පුත්ත සම්බාධ සයනං අජ්ජවසාම කියලා. තමන්ගේ පුත්ත කියලා කිව්වේ තින් දූ දරුවෝ, ස්වාමි පුරුෂෝ, භාර්යාවෝ ආදී සමස්තය තමයි එතන අදහස් කරන්නේ. ඉතින් එවැනි දෙයකින් එක්තරා ප්‍රමාණයකට සම්බාධ කියලා කිව්වේ බාධාකාරී නැත්තම් පීඩා විඳින ජීවිතයක් අපි ගත කරනවා කියන එක. එහි අදහස. ඉතින් ওই විදිහට පුත්ත සම්බාධ සයනං අජ්ජවසාම. ඒ වගේම මේ කාම භෝගීත්වයේ ස්වභාවය ටිකක් ඉදිරිපත් කරා. කාසි චන්දනං පච්චනුභෝම. අපි නිතරම බලාපොරොත්තු වෙන්නේ හොඳම දේවල්, භෝගවලට අදාළව. මාලා ගන්ධ විලේපනං ධාරයාම. අපි විලාසිතා ආදී දේවල් කරනවා, සුවඳ විලවුන් දරනවා. ඒ වගේම ජාත රූප රජ සංසාදයාම අපි වටිනාකම් එක්රැස් කරනවා. ස්වභාවික වටිනාකම් සහ ආරෝපිත වටිනාකම් ජාත රූප රජත. ඉතින් මේවා එක්රැස් කරගෙන, මේවා සම්පාදනය කරගෙන, මේවා භුක්ති විඳින්මින් ඉන්න අය අපි. ගිහි කාම භෝගිනෝ. තේසං නෝබන්තේ භගවා අම්හාකං තථා ධම්මං දේශේතු. ඉතින් අපිට
කිසියම් දහමක් දේශනා කරනු මැනවි. අම්හාකං අස්සු ධම්මා ditta ධම්ම හිතාය ditta ධම්ම සුඛාය සම්පරාය හිතාය සම්පරාය සුඛාය. ඉතින් අපිට දැනට මේ ගත කරන ජීවිතය ඒකට තමයි ditta ධම්ම කිව්වේ. හිතසුව පිනිස හිතාය සුඛාය. සුඛ කියන්නේ මේ කායික වශයෙන් විඳින පහසුවට, හිත කියන්නේ ඉතින් මානසික අංශයේ සහනය. වක් වෙලාවට එහෙමයි අදහස් කරන්නේ. ඊළඟට ඉදිරියට හිතසුව පිනිස සුදුසු දහමක්, උපදේශයක්, මඟ පෙන්වීමක් අපිට ලැබෙනවා නම් හොඳයි කියලා ඉල්ලීමක් කරා. එතකොට එතනින් පේනවා එක්තරා ප්‍රමාණයකට ditta ධම්ම දුක්ඛයක්, ditta ධම්ම අහිතයක් දැනට පවතිනවා කියලා. ඒකයි ditta ධම්ම හිතයක්, සුඛයක් ඉල්ලා සිටින්නේ. ඊට මඟ පෙන්වීමක් තියෙනවා. ඉතින් මේ ඉල්ලීම පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ යම් ආකාරයක කරුණු වශයෙන් 8ක් දේශනා කළා. ditta ධම්ම හිතසුව පිනිස කියලා 4කුත්, සම්පරාය හිතසුව පිනිස කියලා 4කුත්. සූත්‍රයේ දිගහැරෙන්නේ මේ කරුණු 8 පදනම් කරගෙන. මේ කරුණු 8න් මුල් 4 අපි සාකච්ඡාවට භාජනය කළා. ටිකක් පුළුල් විදිහට. කොහොම නමුත් අපේ දහම් සාකච්ඡා දෙකම අන්තර්ජාලගත කරන්න ටිකක් අපිට ප්‍රමාද වුණා. ඒක නිසා මට සමහර ඇත්තෝ කියලා තිබුණා ඒ දෙක ශ්‍රවණය කරන්න බැරි වුණා. ඒක නිසා මේ දහම් සාකච්ඡාවේදී ඒ කාරණා නැවත සාරාංශ වශයෙන් ඉදිරිපත් කරලා අද සාකච්ඡාව කරනවා නම් හොඳයි කියලා. නමුත් මේ වන විට ඒ දේශනා දෙක අපි අන්තර්ජාලගත වෙලා තියෙන්නේ. ශ්‍රවණය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට අපි සූත්‍රයේ මුලින් දැනට අපි විවරණය කරලා තියෙන, සාකච්ඡා කරලා තියෙන කරුණු 4 පිළිබඳ යම් අදහසක් පළමුවෙන් ඇති කරගන්න බලමු සාරාංශ වශයෙන්. මේ දේශනා දෙකේ සවිස්තර වශයෙන් අපි කතා කරලා තියෙනවා. අපේ කල්යාණ මිත්‍රයෝ ඊට දායක වෙලා සාකච්ඡාවට බොහෝ කරුණු එකතු කළා. චත්තාරෝ මේ ව්‍යග්ගපජ්ජ ධම්මා කුලපුත්තස් ditta ධම්ම හිතාය සංවත්තන්ති ditta ධම්ම සුඛාය කියලා දැනට මේ ගත කරන ජීවිතය හිතසුව පිණිස පොදු කරුණු 4ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේවා නිතරම පොදු කරුණු කාටත් අදාළ වෙන විදිහට, සියලු දෙනාටම අදාළ වෙන විදිහටයි බුද්ධ දේශනාව කෙරෙන්නේ. ඉතින් මෙතන භෝගී කියන කාරණේ ඉදිරිපත් කර නිසා තීගජානු බුදුරජාණන් වහන්සේත් මේ කාරණේ මේ භෝගී භාවයට අදාළවම, භෝගී භාවයට සම්බන්ධ කරලම වගේ තමයි මේ කරුණු ඉදිරිපත් කරන්නේ. ඉතින් භෝග කියන වචනේ හරි පුළුල් වචනයක් බව අපි කලින් සූත්‍රවල කතා කළා. පරිභෝජනය කරන දේ භෝග කියනවා. එවැනි දේවල් ඇති තැනැත්තා භෝගී කියන. ওই විදිහට. ඉතින් පරිභෝජනය කරන දේවල් කිව්වම ඒකෙත් ඉතින් අපිට සීමාවක් මායිමක් පෙන්වන්න හරි අමාරුයි. මොනවාද අපි ජීවත් වීම සඳහා පරිභෝජනය කරන්නේ, පරිහරණය කරන්නේ, භාවිතා කරන්නේ කිව්වම ගා සංකීර්ණයි. ඉතින් අපිට ඕන නම් දෙකට බෙදලා ගන්න පුළුවන්. කයේ පැවැත්ම සඳහා සහ මනසේ පැවැත්ම සඳහා අදාළ වන්නා වූ දේ කියලා. තවත් විදිහකින් කියන්න පුළුවන් කායික අවශ්‍යතා සහ මානසික අවශ්‍යතා කියලා. ඉතින් මේ දෙක තමයි ඉතින් ජීවත් වෙනකොට අපි කරන්නේ. බොහෝ දේවල් කායික අවශ්‍යතා සඳහා ආහාර, ඇඳුම්, නිවාස, බෙහෙත්, සෙසු ද්‍රව්‍ය භාණ්ඩ, වස්තු භාණ්ඩ හා සේවා මේ හුඟක් ඉලක්ක වෙලා තියෙන්නේ කයට. ශරීරය පවත්වාගෙන යන්නට. ඉතින් ඒක එක්තරා දුෂ්කරතාවයක් සහිත දෙයක් වුණා. මිනිස්සු ජීවත් වෙනකන් ඒක කරනවා. සියලුම සත්වයෝ ඒ දේ කරනවා. ඉතින් ඒ සඳහා අදාළ වන්නා වූ කයේ පැවැත්ම සඳහා අදාළ වන්නා වූ දේවල් තියෙනවා. ඊළඟට කයේ පැවැත්ම විතරක් නෙවෙයි සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සලකලා බලනකොට කායික වින්දනය කියලා දෙයක්ත් කය හරහා ලබන වින්දනය. ඒක යන්නේ මනස පැත්තට. මානසිකාංශයට. දැන් මානසිකාංශය පටන් ගන්න නිතරම වේදනාවලින් වින්දනය කියන දෙයින් පටන් ගන්නවා. මානසික ප්‍රධාන
හැසිරීම මනස දිතරම හැසිරෙන්නේ වින්දනය ඉලක්ක කරගෙන. ඒක නිසා මානසික අංශයන් පැහැදිලි කිරීමේදී බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගන්න වේදනා කියන චෛතසිකය. වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ කියලා. මානසික ස්වභාවය මානසික తত্ত্বය ওই විදිහට පහකින් පෙන්නලා තියෙනවා. ඉතින් නිතරම ගන්න වේදනා කියන తত্ত্বය. විඳීම කියන ස්වභාවය. නමුත් විඳීම විතරක් නෙවෙයි මනසේ තවත් අංශ හතරක් තියෙනවා. සංඥා, චේතනා, පස්ස මනසිකාර ආදී වශයෙන්. කොහොම නමුත් වේදනා කියන ස්වභාවය ප්‍රමුඛ වෙනවා, මූලික වෙනවා. ඉතින් කය පැත්තෙන් ගත්තොත් කායික පහසුව, කය පවත්වාගෙන යාම, කයේ ලෙඩ රෝග තත්ත්වයන් දුරු කර ගැනීම, කය තුලින් මතුවලා එන්නා වූ කුසගිනි, පිපාස, ඒ වගේම වෙනත් කායික අපහසුතා, ගිලන් බව, එන්න මේ වගේ දේවල් වළක්වා ගැනීම සඳහා බොහෝ දේ කයිලක කරගෙන බොහෝ දේ සම්පාදනය කිරීම, නිර්මාණය කිරීම, බෙදා හදා ගැනීම, පරිභෝජනය කිරීම, භුක්ති විඳීම අපිට පේන්න තියෙනවා. මානසික අංශයේ මනසේ වින්දනයේ සඳහා වේදනා පක්ෂය ඉලක්ක කරගෙන ඉතින් සංඥා, චේතනා, පස්ස මනසිකාර වශයෙන් කෙරෙන්නේ වේදනාව ඉලක්ක වෙලා තමයි ඒ දේ වලුත් කෙරෙන්නේ. ඉතින් අනිත් දේවල් බැලුවත් හුඟක්ම වින්දනයේ ඉලක්ක කරගෙන තියෙන්නේ. අපි ඔකට සුඛ පැත්ත නම් සතුට කියනවා, දුක්ඛ පැත්ත නම් දුක්ඛා කියලා කියනවා. ඔය වගේ තියෙන වින්දනීය අංශය. එතකොට මේ කය මනස දෙක ඉලක්ක වෙලා තමයි අපි මේ භෝගවලට යන්නේ. මේ දෙකේ පැවැත්මට උවමනා කරන දේවල්, අවශ්‍ය දේවල් තමයි මේ භෝග කියන්නේ. පරිභෝජනය කරන දේ කියන අදහසින් භෝග කියනවා. කය මනස දෙකේ අවශ්‍යතාව වෙනුවෙන් අපි පරිභෝජනය කරන දේ. ඉතින් එවැනි දේවල් තමයි මේ එකතු කරන්නේ, රැස් කරන්නේ, සම්පාදනය කරන්නේ, පවත්වාගෙන යන්නේ, අලුතෙන් පරිේෂණ කරන්නේ. මේ හැම දෙයකම ඉලක්කය බලපුවහම වඩාත් මේ අවශ්‍යතාවය වඩාත් වැඩියෙන් ලැබෙන පරිදි කයට වඩාත් පහසුවක්, මනසට වඩාත් සහනයක් ඇති වෙන ආකාරයේ දේවල් මොනවද කියලා සොයනවා, විමසනවා, පරිේෂණ කරනවා. පරිේෂණ කියන ඒවා බලන්න මොනතරම් දේවල් මිනිස්සු පරිේෂණය කරනවද? ලෝකේ පුරා තියෙන පරිේෂණාගාර දිහා බලපුවම මොනතරම් කෙරෙනවද? ඉතින් ඒ පැවැත්ම සඳහා කරන්නේ. මේ කාලේ බැලුවොත් ප්‍රධාන පරිේෂණ යන්නේ මේ රෝගී තත්ත්වයෙන් කොහොමද වළකින්නේ? රෝගී තත්ත්වය වහම හඳුනගන්නේ කොහොමද? එයින් වළකින්නේ කොහොමද? ඒ සඳහා ඖෂධ මොනවද? ක්‍රමවේද මොනවද කියලා. ඉතින් සොයන විමසන පරිේෂණ කරන වෛරස් තත්ත්වය පාලනය කරගන්න. ඉතින් මොකටද ඒ කරන්නේ? මේ කය ශරීරයට අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. ශරීරයේ පැවැත්මට එක්තරා විදිහේ බාධාවක්. ඉතින් ඒ බාධාව දුරු කරගන්න තමයි මේ උත්සාහ කරන්නේ. එතකොට ඒකෙන උත්සාහ කරන්නේ කයේ පැවැත්ම. වෙන දෙයක් නෙවෙයි. ඉතින් මේක තමයි ඇත්ත తত্ত্বය, යථාභූතය. ඉතින් මේකේ මේ ක්‍රියාකාරීත්වයේ මේ ක්‍රියාවලිය ඇතුලේ තමයි මේ දුෂ්කරතාවන් අපි පැන නගින්නේ, මතු කරගන්නේ. ඉතින් මේ දුෂ්කරතාවයන් හඳුනා ගැනීම, සමුදය, ඒවට හේතු හඳුනා ගැනීම, දුෂ්කරතාවය හඳුනා ගැනීම, ඊට හේතු හඳුනා ගැනීම, ඒක නිමා කර ගැනීම, ඒ සඳහා මඟ. ඉතින් හැමතැනම බලපුවාම, ගැඹුරින් බලපුවාම මේ ක්‍රියාත්මක වෙන්නේ චතුරාර්ය සත්‍යයට අදාළ යම බොහෝ විට. ඉතින් අපිට මේ විදිහට බලපුවාම මේ ජීවිතයේ ස්වභාවය, ලෝකයේ ස්වභාවය හොඳින් වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ওই විදිහට මේ ව්‍යග්ගපජ්ජ අපි මේ කතා කරන දීඝජාන සූත්‍රයට අනුව හිතුවොත් ව්‍යග්ගපජ්ජත් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරන්නේ අපි මේ ජීවිත පැවැත්මට අදාළ දේවල් වල යෙදී සිටිනවා. ඉතින් අපි මෙහිමයි ඒවයි කටයුතු කරන්නේ. අපි මෙහිමයි මේවා පරිභෝජනය කරන්නේ, පරිහරණය කරන්නේ. එම ක්ෂේත්‍රවල පැන නැගිලා තියෙන ගැටලු තියෙනවා, අපිට දුෂ්කරතා තියෙනවා, අහිත තත්වයන්, අසුඛ තත්වයන් තියෙනවා.
එහෙම ඒක නිසා හිත සුඛ පිනිස අපිට යම් දෙයක් කියලා දෙන්න. අපිට යම් මඟ පෙන්වීමක් කරන්න. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දන්නේ නැහැ. දීඝජානුගේ ක්ෂේත්‍රය දල වශයෙන් කිව්වා භෝගී කියලා, භෝග ක්ෂේත්‍රය කියලා කිව්වා. එම ක්ෂේත්‍රවල පැන නැගිය හැකි ගැටලු වලට හේතු ඇත්ත වශයෙන්ම සමුදය දේශනා කරනවා. මෙතන සමුදය කියන්නේ ඉතින් ගැටලුවට හේතුවනේ. ගැටලුව දැනටමත් ඉදිරිපත් කළා යද්දුපජ්ජේ. ඉතින් බුදුචාන් වහන්සේ හේතු පෙන්නනවා. ඉතින් හේතු ඉවත් කරලා ඊට ප්‍රතිවිරුද්ධ කුසලතාවයේ සම්පදා කියන. මේ හේතු වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී දේශනා කරනවා. උත්තාන සම්පදාව. ඒක එවැනි සම්පදාවක් දේශනා කරන්නේ උත්තානේ නැති වෙන්න පුළුවන්. අලසකම වෙන්න පුළුවන් තියෙන. ඕනම ක්ෂේත්‍රයක ඕනම අංශයකට අදාළව. ආර්ථික නම් ආර්ථික, සමාජීය අංශය නම් එහෙම, දේශපාලනික අංශය නම් එහෙම, පාරිසරික පැත්තෙන් නම් එහෙම, තවත් ඉතින් අපි බෙදලා වෙන් කරලා දක්වන ඕනෑම අංශයකට අදාළ උත්සාහය නැතිවීම වෙන්න පුළුවන්. ඉතින් ඒ උත්සාහය බුදුරජාණන් වහන්සේ භෝගී අංශයට අදාළව පාරිභෝගික පැත්තට අදාළව විස්තර කරලා තියෙනවා. උත්තානය නොමැති වීම වෙන්න පුළුවන් හේතුව. ඉතින් ඒක විස්තර කරපුවාම තේරුම් කරපුවාම තමන් බලන්න ඕන මෙතන උත්සාහය නැති කමද. එහෙම නැත්නම් උත්සාහය තිබෙනවා ආරක්ෂාව මදිකම වෙන්න පුළුවන්. ආරක්ෂාව නොමැතිකම වෙන්න පුළුවන්. රැකවරණය, සුරක්ෂිත භාවය නොමැතිකම වෙන්න පුළුවන්. එවනම් ඒකට ආරක්ක සම්පදාව ඇති කරගන්න. උත්සාහය නැත්නම් උත්තාන සම්පදාව ඇති කරගන්න ඕන. ආරක්ෂාව නැත්නම් ආරක්ක සම්පදාව ඇති කරගන්න. උත්සාහයයි ආරක්ෂාවයි දෙකමත් තියෙන්න පුළුවන්. සමහර විට පුද්ගල ආශ්‍රය ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කල්යාණ මිත්‍රතාව නැති වෙනවා වෙන්න පුළුවන්. පාප මිත්‍ර සේවනයේ වෙන්න පුළුවන්. එහෙමනම් ඒක පාප මිත්‍ර සේවනයේ අත්හැරලා කල්යාණ මිත්‍රතා කියන කාරණේ ඇති කරගන්න. ඒකත් සම්පදාවක්. සම්මා පටිපදා කියන එකයි සම්පදා කියලා කියන්නේ. ඒකත් යහපත් වූ පිළිවෙතක් ප්‍රතිපත්තියක්. එහෙමත් නොවේ නම් අසමජීවිකතාව වෙන්නත් පුළුවන් මේ දුක්ඛ තත්වයට හේතු. සමජීවිකතාව නොමැතිකම. අසමජීවිකතාව වෙන්න පුළුවන්. කියන්නේ අයවැය සමව පවත්වා ගැනීම නැති නිසා වෙන්න පුළුවන්. එහෙමනම් සමජීවිකතා ඇති කරගතියි. ඉතින් ওই විදිහට බුදුරජාණන් වහන්සේ මතු කරලා දක්වනවා මේවට හේතු. මේවා විය හැකි. බුදුරජාණන් වහන්සේ දන්නේ නැහැ වියග්ගපජ්ජ මොන විදිහට තමන්ගේ භෝග පිළිබඳ කටයුතු කරනවද කියලා. බුදුරජාණන් වහන්සේ සියලු දෙනාටම පොදු කාරණා දක්වනවා. ඕනම කෙනෙක්ගේ භෝගී ජීවිතයේ භෝග වලට අදාළව දුක්ඛ දෝමනස්ස ගැටලු දුෂ්කරතා පැන නගින්න පුළුවන්. මෙන්න මේ හේතු නිසා. අලසකම නැත්නම් උත්සාහය නොමැතිකම වෙන්න පුළුවන්. ඒ වගේම අනාරක්ෂිත බව නැත්නම් අරිහම්බ කරන එක්රැස් කරන එකතු කරන සම්පාදනය කරගන්නා වූ දේවල් නැති නාස්ති වෙලා යාම වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පුද්ගල ආශ්‍රය ගැටලු වෙන්න පුළුවන්. පාප මිත්‍රතා. එහෙමත් නැත්නම් මේ භෝගවල සමපැවැත්ම එහෙම නැත්නම් අයට සමාන වැය, ඇයට සමාන අය පවත්වා ගන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේවා ටිකක් සවිස්තරව අපි පහුගිය සාකච්ඡාවලදී කතා කරන නිසා මෙතෙන්දී අපි ගොඩාක් විස්තර කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ අංශය අපි තේරුම් ගන්න අවශ්‍යයි. මේක බැලූ බැල්මට මේ භෝග කිව්වම හුඟක් අය සරලවම තේරුම් ගන්නවා මිල මුදල් වගේ දේවල් කියලා. ඊටත් එහාට ගිහිල්ලා මේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ආදී දේවල් හැටියට තේරුම් ගන්න භෝග කිව්වම. නමුත් මේක ඊටත් එහා පැත්තක් තිබෙනවා. ඊටත් ගැඹුරට ගිහිල්ලා බලපුවම අපි
පවත්තන පුද්ගල සම්බන්ධතා අපි පුද්ගලියව පවා අපි කියුවා භෝග කියලා. ඊළඟට අපි පුද්ගලියොත් හරි සංකීර්ණයි. අර කලින් අපි සාකච්ඡා කළ සිංහලෝවාද දේශනාවේ එන දිශා හයට සම්බන්ධ සියලුම පුද්ගලියෝ මව්පියෝ දූ දරුවෝ සාම්පුරුෂෝ භාර්යාව යාළු මිත්‍රෝ මිත්තා මච්ච ඒ වගේම දසකම්මකාර පෝරිස පාණ්ඩහා සේවා සපයන අය ඊළඟට ගුරු ශිෂ්‍ය ගුරුවරු ඒ වගේම සමන බ්‍රාහ්මණ මේ ඔක්කොම භෝග තමයි අපේ ජීවිතේට සම්බන්ධතාවයක් පෙන්වන දීවැත්මට අදාළව කායික අංශයට හෝ මානසික අංශයට සමාජීය අංශයට පාරිසරික අංශයට නොඑක් පැති වලින් අපේ ජීවිතය හා සම්බන්ධයි. ඕවා අපි එකතු කරන රැස් කරන සම්පාදනය කර ගන්නවා. එහෙමනේ. ඉතින් ඒව භෝග. ඉතින් එතනින් එහාට ගියාම මිල මුදල් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පුද්ගලයෝ එතනිනුත් එහාට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් භෝග කියවම තමන් පෞද්ගලික වශයෙන් ඇති කරගන්නා වූ යම් යම් දැනුම අවබෝධයේ කුසලතා කියලා කොටසක් තියෙනවා. දැනුම හා පුහුණුව කියලා අපිට ඕක කියන්න පුළුවන්. යම් යම් ශේස්ත්‍ර පිළිබඳව අපි ඇති කරගන්න දැනුම නැත්නම් ඉගෙනීම කියලා කියනකොට ඒක. ඊළඟට පුහුණුව කිසියම් මෙවලම යම් ශේස්ත්‍රයක් හසුරවන්න ඒක එහි වැඩ කය මනස මෙහෙවල වැඩ කිරීමේ හැකියාව. ඒ වෙන්නක් අපි ඇති කරගන්නවා. හසුරු කුසලතා කියලා අපි කියනවා. ඒවත් පුද්ගලයා සතු භෝග දැනුම සහ පුහුණුව. ඒවත් එහෙමයි. ඒ විදිහට ඊළඟට තවත් ඉස්සරහට ගියාම ආධ්‍යාත්මික ගුණාංග ගුණ පද්ධතිය. එතනින් හුඟක් අදහස් කරන්නේ ආධ්‍යාත්මික ගුණ කියන කොටස විශේෂයෙන් අදහස් කරන්නේ. ඒවත් භෝග ගණයට ගන්න පුළුවන්. පුද්ගලයෙක් සතු වටිනාකම්. අපි මේ භෝග කියන වචනයට වඩාත්ම පහසු සිංහල වචනයක් පැහැදිලි එකක් ගත්ත සම්පත් කියලා. සම්පත්. ඉතින් තමන් සතු වටිනා ගුණාංග ටික පවා ගුණධර්ම ටික පවා සම්පත් හැටියට සලකන්න පුළුවන්. ඉතින් ඔය සියල්ලම තමයි පොදුවේ අපි භෝග කියලා ගත යුත්තේ. අධ්‍යාත්මික වේවා, බාහිර වේවා, ආර්ථික සමාජීය දේශපාලනික වේවා, කායික වේවා, මානසික වේවා. ඕනම අංශයක පැවැත්මට අදාළ වන්නා වූ යම් දේ තියෙනවා. ඒ සමස්තය භෝග කියලා ගන්න පුළුවන්. මොකද මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන කාරණා දිහා බලපුවාම මේ සමස්තයට අදාළ වෙන විදිහටයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ওই විදිහට ඔය භෝගී අංශවල භෝග සම්බන්ධයෙන් ඇති වෙන දුෂ්කරතා, දුක්ඛ තත්ත්වයන්, අහිත තත්ත්වයන්, දුක්ඛ තත්ත්වයන් ඇති වෙන හේතු කාරණා හතරක් නැත්නම් සමුදය විස්තර කරීමේ උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. එතකොට නිරෝධයට හේතු වෙනවා එතන. මේ උත්සාහය නැතිකම වෙන්න පුළුවන් දුක්ඛ අහිත තත්ත්වයන් සමුදය වෙන්නේ. උට්ටාන සම්පදාව ඇති කරගත්තම ඒක නිරෝධ කරගන්න පුළුවන්. නිමා කරගන්න පුළුවන්. එතකොට සමුදයයි නිරෝධයයි මේ දෙකට අදාළ වෙන්නේ. මේ නැතිකම දුක්ඛ සමුදය වෙන්න පුළුවන්. මේ ඇතිකම දුක්ඛ නිරෝධය හේතු වෙනවා. දුෂ්කරතාව ඇති වෙලා තියෙන්නේ මේ නැතිකම වෙන්න පුළුවන්. ීමස්මින් අසති ඉදං නොහෝති. මේක නැති නිසා මේ සුඛය හිත බව නැත. මේක ඇති කල්ලි උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා ඇති කල්ලි ීමස්මින් සති ඉදං හෝති. මේ හිත සුව පවතින. ඉතින් මේ විදිහට මේ හේතුඵල ධර්මතාවය මේවා ගැඹුරින් අපි දකින්න ඕන. අපි මතු පිටින් කතා කරපුවාම මේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ගැන, මිල මුදල් ගැන, පුද්ගල සම්බන්ධතාව ගැන, පරිසරය ගැන කතා කරනවා වෙන්න පුළුවන්. නමුත් මේ ගැඹුරේ තියෙන්නේ
මේ චතුරාර්ය සත්‍ය හේතුඵල ධර්මතාවය. ඒ විදිහට ගැඹුරින් මේවා දකින්න ඕන. තේරුම් ගන්න ඕන. එහෙම නැත්තම් මේවයි නිකන් මතු පිට අර්ථයක් විතරක් තේරුම් ගත්තොත් අපි ධහම තේරුම් ගත්ත වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට අපේ ධර්ම විවරණවල මේවයි මතු පිට අර්ථ තමයි දක්වන්නේ පැහැදිලි කරන්නේ. ඉතින් අපි හොඳයි සූත්‍රයේ ඉදිරි කොටස් වලට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අර මුල් කරුණු 4 දේශනා කිරීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ කිසියම් ආකාරයක උපමා කොටසකුත් දේශනා කරලා තියෙනවා. මම ඒවා විස්තර කරේ නැහැ. ඉතින් ඒවා නමුත් ඒ කොටසත් පොඩ්ඩක් අවධානයට යොමු කරන්න කැමතියි. අන්තිමට ඉදිරිපත් කරේ සම ජීවිතා කියන කාරණේ දිවි පැවැත්මේ සම කරගන්න ජීවිත කියන ජීවි කියන එක අදහස් කරන්නේ ඇත්තටම යමක පැවැත්ම කියන එක. යමක පැවැත්ම. එතකොට අපේ ජීවිතයේ පැවැත්ම විතරක් නෙමෙයි මේකේ අදහස් කරන්නේ පැවැත්ම කියන එක. අදහස් කරන්නේ ජීවිත කිව්වම. දැන් ගහේ කොලේ ජීවිතය වුණත් ජීවි කියලා පැවැත්ම කියන අදහසයි මේකෙන් ගන්න. එතකොට මේ පැවැත්ම සමව තබා ගැනීම කියන කාර්ය සමජීවිතා නැත්නම් සමජීවිකතා ඔය වචන දෙකම භාවිතා වෙලා තියෙනවා. එතකොට එතන බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණේ නැවත මම පොඩ්ඩක් මතක් කරන්නම්. දෙවියග්ගපජ්ජ කුලපුත්තෝ අයංච භෝගානං විදිත්වා වයංච භෝගානං විදිත්වා සමංජීවිකං කප්පේති නාච්චෝ ගාල්හං නාතිහීන. අපි ඒකේ කතා කළා යමක අය ප්‍රමාණය නැත්තම් රැස් කරන ප්‍රමාණය, එකතු කරන ප්‍රමාණය, ගොඩනගන ප්‍රමාණය, උපයන ප්‍රමාණය, මේ ඉපීම, රැස් කිරීම, ගොඩනැගීම, එක් රැස් කිරීම කියන අර්ථයේ අය කියන වචනේ අදහස් කරන්නේ. අනිත් පැත්තට ඒවා පරිභෝජනය කිරීම, භාවිත කිරීම, දීම, පරිත්‍යාග කිරීම, යෙදවීම, ඒ පැත්ත තමයි වැය කියන්නේ. එතකොට මේ දෙපැත්තක් තියෙනවා හැම දෙයකම. පින්කුසල් වල පවා එහෙම තියෙනවා. අය වැයක් තියෙනවා. අපි මේ අය වැය කිව්වම මතු පිට අර්ථයෙන් ගන්න හොඳ නැහැ. මේ මිල මුදල් සම්බන්ධ කරගෙන නිකන් සරල විදිහට. හැම දෙයකම අයක් සහ වැයක් තියෙනවා. එතකොට ඒවා මේ දෙක සමව පවත්වා ගත යුතුයි කියන එක. සමව නොපැවතීම දුක්ඛයට හේතුවක් වෙන්න පුළුවන්. හේතු වෙනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. ඉතින්දී උපමාවක් කියන සේයතාපි වග්ගපජ්ජ තුලාධාරෝවා තුලාධාරාන්තේ වාසීවා තුලං පග්ගහෙත්වා. තුලාව කියන එක අපි දන්නවා මේ තුලනය කිරීම සඳහා භාවිතා කරන ක්‍රමවේදයට තුලා කියලා කියනවා. ඒ උපකරණයට හෝ ඒ ක්‍රමවේදයට තුලා කියලා කියනවා. යමක් තුලනය කිරීමට නැත්නම් සම කිරීමට භාවිතා කරන උපකරණය හෝ ක්‍රමය තුලා කියලා කියන පාලි භාෂාවේ. එතකොට එවැනි ක්‍රමයක් හෝ එවැනි උපකරණයක් භාවිතා කරමින් තුලං පග්ගහෙත්වා ජානාති යා ඒ ක්‍රමයේ හරහා ඒ උපකරණයේ හරහා දැනගන්නවා. එත්තකේනවා ඕනතං එත්තකේනවා උන්නතන්ති. මේ ප්‍රමාණයට ගත්තොත් අඩුයි. මේ ප්‍රමාණයට ගියොත් මේ ගානට ගියොත් ප්‍රමාණයට වඩා අඩුයි. මේ විදිහට කළොත් ප්‍රමාණයට වඩා වැඩි. ඕනත උන්නත වශයෙන් ඒව මේවං කෝ ව්‍යග්ගපජ්ජ කුලපුත්තෝ ආයංච භෝගානං විදිත්වා වයංච භෝගානං විදිත්වා සමං ජීවිකං කප්පේති නාච්චෝ ගාල්හං නාතිහීන. ඒවං මේ අයෝ වයං පරියාදාය ටස්සති නච මේ වයෝ ආයං පරියාදාය ටස්සති इति. මේ වයට අය සමාන වෙනවා. අය වැය දෙක එකිනෙක ඉක්මවා යෑමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා තුලාවක් ගත්ත කෙනෙක් වගේ ඒක සම කර ගන්නවා.
ඉතින් අපි ඕක කතා කළා හැම අංශයකම. බොහෝ වෙලාවට මේ ආර්ථික අංශය තමයි ජීවිතේ ඉස්සරහට එන්නේ හැම අවස්ථාවකම. ඉතින් ඒ ආර්ථික අංශයට තමයි සිව්පසේ වැටෙන්නේ. චීවර පිණ්ඩපාත සේනාසන ගිලානක් පච්ච එහෙම නැත්නම් ආහාර ඇඳුම් නිවාස බෙහෙත් භාණ්ඩ හා සේවා ඒවා අයිති වෙන්නේ මේ ආර්ථික අංශයට තමයි. ඉතින් ඒවයි අර තුලාව ගත්තා වගේ තරාදිය අතින් ගත්ත කෙනා වගේ දෙපැත්ත සම කරනවා. ඉපීම සහ වැය. අය වැය සමව පවත්වා ගන්නවා. නැත්නම් අපි එදා කතා කළා අය වැඩි වෙලා වැය අඩු වුණොත් එතන සංචිත වෙනවා කියලා. ඒ වගේම වැය වැඩි වෙලා අය අඩු වුණොත් එතන ණය වෙනවා කියලා. ඒකට සංචිත වීමයි ණය වීමයි දෙකම අපි කලින් සාකච්ඡාවේදී පැහැදිලි කරගත්තා. දෙකම දුකට හේතුවක් කියලා. දුක ඇතිවීමට හේතුවක් කියලා දෙකම. ඒකයි ඔය සංචිත වීමත් ණය වීමත් දෙකම. ඇති නොවන ආකාරයට භෝග පවත්වගෙන යන්නේ තුලාදාර වගේ තරාදී අතරගත් කෙනෙක් වගේ එහෙම කරන්නේ ඒකයි. ඉතින් ඒ වගේ ගැටලු අපි සාකච්ඡා කළා. මෙතන බුදුරජාණන් වහන්සේ මේ උපමාව දක්වන තුලාදාරය. ඊළඟට තවත් ඉදිරියට යම් උපමා ටිකක් මෙතන බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. සචායන් යග්ගපජ්ජ කුල පුත්තෝ අප්පායෝ සමානෝ උලාරං ජීවිකං කප්පේති තස්ස භවಂತಿ වත්තාරෝ අප්ප අයෝ අය පැත්ත අඩුයි. ඒ කියන්නේ උපයන පැත්ත රැස් කරන පැත්ත. ඉල මුදල් වේවා ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වේවා පුද්ගල සම්බන්ධතා වේවා එහෙම නැත්නම් යම් දැනුම හසුරු කුසලතා වේවා ඔය කොයි එක අප්ප අයෝ උපේවීම අල්පයි අඩුයි සමාන උලාරං ජීවිකං කප්පේති. නමුත් අයට වැඩි වැය පැත්ත වැඩි කරගෙන ඉන්නවා. තස්ස භවಂತಿ වත්තාරෝ ඒ පුද්ගලයාට නිකන් සමාජයේ දෝෂාරෝපණයට ලක් වෙනවා කියන එකයි වත්තාරෝ කියලා කියන්නේ. උදුම්බර කාදී අයං කුල පුත්තෝ භෝගේ කාදති. උදුම්බර කාදී කියලා කියන්නේ මේ උදුම්බර කියන්නේ සිංහලෙන් කියන්නේ අත්තික්ක කියලා. උදුම්බර වලට අත්තික්කා කනකොට සිද්ධ වෙන දේ වගේ කියලා කියන උදුම්බර කාදී. ඉව අයං කුල පුත්තෝ දුම්බර කාදී වායම් කුල පුත්තෝ දිඹුල් කන්නෙක් වගේ නැත්තම් අත්තික්ක කන්නෙක් වගේ කියලා කියනවා. ඒ කියන්නේ මේ අත්තික්ක හැදෙන්නේ පොකුරු. ඉතින් ඒක කඩන්න ටිකක් දුෂ්කරයි. ඒ ගෙඩි වර්ග කඳේ හැදෙන්නේ පොකුරක් විදියට. ඉතින් වෙනම කඩලා ගන්න අමාරුයි. ඉතින් අත්තික්ක කඩන අය අර පොකුර පිටින්ම කඩන. කඩපුවාම ඒකේ තියෙනවා විවිධ ප්‍රමාණයේ ගෙඩි. ගැට තියෙනවා, පැහිච්ච තියෙනවා, ඉදිච්ච තියෙනවා. මේ හැම එකක්ම තියෙනවා අර පොකුරේ. මිනිස්සු කඩනකොට කඩන්නේ පොකුර පිටින්. වෙනම කඩලා ගන්න බැරි නිසා. ඒකවල මත්තට හැදෙන්න තියෙන ගෙඩියත් කැඩෙනවා. දැනට කන්න පුළුවන් පැහිච්ච ගෙඩියත් කැඩෙනවා. ආයකත් කැඩෙනවා. ඊට පස්සේ මල තියෙන්නේ ඒකෙමයි. උදුම්බරවල ලක්ෂණය ඒකයි. ඒ පොකුරු තමයි පැහිච්ච එකයි, ඉදිච්ච එකයි, මලයි සේරම තියෙන්නේ. එහෙම ශාක වර්ග තියෙනවා. ඉතින් මිනිස්සු කඩනකොට කඩන්නේ අර පොකුර පිටින්ම කඩලා ගන්න. සමහර අය මල් නෙලනකොටත් ඒක කරනවා. සාමාන්‍ය මල් පොකුරක තියෙනවා පිපිච්ච මල, සමහරට පරවෙච්ච මලත් ඒකම තියෙනවා. මල් කැකුලක් තියෙනවා. ඉස්සරහට හැදෙන්න තියෙන මලත් ඒකෙම තියෙනවා. සමහරු මල් පොකුරම කඩනවා. මල් පොකුරම කඩන්නේ. ඉතින් මොකද වෙන්නේ? එතකොට අර ඉදිරියට පිපෙන්න තියෙන මල් කැකුල කියලා කියන්නේ ඒකත් කැඩෙනවා. අවශ්‍යතාවයේ තියෙන ඇත්තටම පිපිච්ච මල නෙලා ගැනීමයි. අවශ්‍යතාවය නමුත් ඔක්කොම කැඩෙනවා.
මෙන්න මේ ලක්ෂණය මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අපි සමහර අය පරිභෝජනය කරද්දී ওই විදිහට සිද්ධ වෙනවා. අනාගත පැවැත්මක් නැති වෙන විදිහට මේකෙන් කියන්නේ ඒකයි. මේ උදුම්බර කාදී කියන උපමාවේ කියන්නේ සම්පත් පරිභෝජනය කිරීමේදී නැත්නම් භෝගියෙක් වුණාම අපි සතු දේවල් පරිහරණය කරනකොට උදුම්බර කාදී ස්වභාවය අනාගතයත් නසාගෙන කරන්නේ. මතු පැවැත්මත් නැති කරගෙන කරන වැඩක්. ඒක පෙන්වන්නේ අයට වඩා වැය කිරීම උදුම්බර කාදී. ඒ මොකද පැවැත්ම බොහොම ඉක්මනින් විනාශ වෙලා යනවා. මේ ලක්ෂණේ තියෙනවා. ඉතින් ඕනම ක්ෂේත්‍රයක අනාගත පැවැත්ම නැසලා වර්තමානයේ ඒක මේ පරිභෝජනය කරනවා නම් අන්න ඒ ස්වභාවය මෙතන පෙන්වනවා. දැන් හොඳම උදාහරණය තමයි පරිසරය. දැන් පරිසරය අපිට තියෙන භෝග වලින් ඊටාම අත්‍යවශ්‍ය වූද ඊටාම ජීවිත පැවැත්මට තදින් බලපාන්නා වූද භෝගයක්. පාරිභෝගික වස්තුවක්. හුඟක් අය පරිසරය භාවිතා කිරීමේදී මේ උදුම්බරකාදී විදිහට තමයි කරන්නේ. පරිසරයෙන් අපි යම් දේවල් උකහා ගන්න ඕනේ. පරිසරයෙන් තමයි අපි වැඩිපුර දේවල් සම්පාදනය කරගන්නේ. වායෝ ධාතුව හුස්ම ගැනීම සඳහා, ආපෝ ධාතුව ජලය, පඨවි, තේජෝ කියන මේ හතරම අපි ගන්නේ පරිසරයෙන්. හතර මහා භූත. ඝන ද්‍රව වායු ශක්තිය කියලා ඉතින් විද්‍යා භාෂාවෙන් ඕනනම් එහෙම කියන්න පුළුවන්. පඨවි ආපෝ වායෝ තේජෝ. එතකොට මේවා අපිට උකහා ගන්න වෙනව කොහොමදත් පරිසරයෙන්. හුස්ම ගන්න නැතුව ඉන්න බෑනේ. ඉතින් වායෝ ධාතුව ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් ගන්නවා. වතුර බොන්න නැතුව ඉන්න බෑනේ. ජලයේ ආපෝ ධාතුව අපි භාවිතා කරනවා. බීමට, සේදීමට, නොයෙක් දේවල් වලට භාවිතා කරනවා. ආපෝ. පඨවි ඝන වශයෙන් තියෙන දේවල් අපි ඒවා කෑමට ගන්න දේ, ආහාර පාන හැටියට ගන්න දේ, ඇඳුම් පැළඳුම් හැටියට ගන්න දේ. ඒ වගේම ලෝහ වගේ මේ විදියට ගන්න දේවල්. පාෂාණ, ලෝහ නොඑක් විදියට මේවා අපි ගන්න. පරිභෝජනය කරනවා, පරිහරණය කරනවා. ඉතින් ඔය ඔක්කොම එකතු කරලා යම් ශක්තියින් ගොඩනගාගෙන ඒවත් අපි පරිහරණය කරනවා. ස්වභාවික ශක්තියින් අපි භාවිතා කරනවා. දැන් ස්වභාවික ශක්තියින් මොනවද කියලා අහුවම ඔය ගල් අඟුරු, khනිජ තෙල්, ගෑස්, ඔය නොඑක් දේවල් තියෙන ස්වභාවික ශක්තිය. තේජෝ ඒවා අපි භාවිතා කරනවා. සමහරවිට ඒ පඨවි ආපෝ වායෝ තුන සම්මිශ්‍රණය කරලා නව ශක්තියන උපදවා ගන්න වෙලාවකුත් තියෙනවා. දැන් විදුලියේ ස්වභාවික ශක්තියක් නෙවෙයි අපි දැනට භාවිතා කරන විදුලියේ ස්වභාවික ශක්තියක් නෙවෙයි. ඉතින් පඨවි යම් ආකාරයකට හැසිරවීම හරහා අපි මේක නිෂ්පාදනය කරනවා. සමහරට ජල විදුලියට නම් ආපෝත් සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් පඨවි ආපෝ වායෝ තේජෝ තමයි ආපහු පරිවර්තනය කරලා විදුලිය හැටියට සකස් කරගන්නේ. ඉතින් මේ විදිහට සම්පත් භාවිතා කිරීමේදී ප්‍රධාන වශයෙන්ම අපිට පේනවා පරිසර සාධකේ. ඉතින් සමහරව පරිසරය භාවිතා කරන්නේ මේ උදුම්බරකාදී ස්වභාවය. මේ දිඹුල් කනවා වගේ, අත්තික කනවා වගේ. එතකොට මොකද වෙන්නේ? අර අනාගත පැවැත්ම අර ඒ උදුම්බර පොකුරේ, අත්තික පොකුරේ තියෙන්නේ කඩලා ගන්නේ ඉදිච්ච එක කන්න වෙන්න පුළුවන්. නමුත් ඒකේ පැහිච්ච එකත්, ලා එකත්, ගැටයත්, මලත් ඔක්කොම විනාශ වෙනවා. එතකොට ඉදිරි පැවැත්මක් නැති වෙනවා. ඒ ඔය උපමාව බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා දීඝජානුට. එතන දීඝජානුට විතරක් නෙවෙයි අපි ඔක්කොටම මතක් කරලා දෙන්නේ. එහෙම කරපුවාම එතන දුක්ඛේ පැන නගින දුෂ්කරතාව මතුවලා එනවා. මේ උදුම්බරකාදී ස්වභාවය නිසා. ඉතින් ඒක දෝෂයක්. සචේපනායන් වග්ගපජ්ජ කුල පුත්තෝ මහායෝ සමානෝ කසිරං ජීවිකං කප්පේති. තස්ස භවಂತಿ. තවත් විදිහකට තවත් කාරණයක් කියනවා. මහායෝ මහා අයෝ. අතන කිව්වේ මහා අය නෙවෙයිනේ. අප්පායෝ කියලානේ කලින් කිව්වේ. මෙතන කියන්නේ මහා අයෝ.
ඉපයීම රැස් කිරීම විශාල වශයෙන් කෙරෙනවා කසිරං ජීවිකං කප්පේ. නමුත් යම් ආකාරයක දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. කසිර කියන්නේ දුෂ්කර කියන එක. ඒ අවශ්‍ය දෙයටවත් පරිහරණය කිරීමක් නැහැ. ඒකයි. ඉතින් ඒකටත් බුදුරජාණන් වහන්සේ මේ යම් කිසි උපමාවක් කියනවා. ඒකත් නිකන් හරියට මේ අජෙට්ට මරණං වාය නැත්තම් අජද්දු මාරිකං කියලා හොම වචනයක් භාවිතා වෙනවා. ඒක ශ්‍රේෂ්ඨ ජීවිතයක් නෙමෙයි. ඒක නිකන් කන්නේ බොන්නේ පරිභෝජනය කරන්නෙත් නැතුව නිකන් මැරිලා යනවා. කොහොමදත් මිනිස්සයා මැරෙනවනේ. ඉතින් අවශ්‍ය දේ තමන් මහන්සි වෙලා ඉපෙව්වනම උපයන්නේ පරිභෝජනයේ සඳහා. උපයනවා නම් පරිභෝජනයක් නැහැ. ඒ විදිහට. ඉතින් ඒකත් ශ්‍රේෂ්ඨ මරණයක් නෙමෙයි. මේ මිනිස්සයා මැරිලා යනවා. හම්බ කරලා තියලා. නැත්නම් උපයලා තියලා රැස් කරලා තියලා රැස් කරනවා නම් තමන් පරිභෝජනය කරන්නේ. මිල මුදල් වෙන්න පුළුවන්, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වෙන්න පුළුවන්, පුද්ගල සම්බන්ධතා වෙන්න පුළුවන්, හසුරු කුසලතා වෙන්න පුළුවන් නේ. සමහර අයගේ එහෙමනේ බොහොම දක්ෂ පක්ෂකම් තියෙනවා. ඒ වයින් කිසි වැඩක් ගන්නෑ. හරිම දුෂ්කර ජීවිතයක් ගත කරනවා. කසිරං ජීවිකං. ඉතින් එහෙම වැඩක් නෑ. බුදුදහම කියන්නේ ඒ උපයාසපයා ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා. ඉතින් ওই විදිහට යතෝචකෝ අයං ව්‍යග්ගපජ්ජ කුල පුත්තෝ ආයංච භෝගානං විදිත්වා වයංච භෝගානං විදිත්තා සමං ජීවිකං කප්පේති නාච්චෝ ගාල්හං නාති හීනං නාච්චෝ ගාල්හං නාති හීනං එවං මේ අයෝ අයං පරියාදාය තස්සති නච මේ වයෝ ආයං පරියාදාය තස්සති इति අයං උච්චති ව්‍යග්ගපජ්ජ සමජීවිකතා. ඒ අන්තිම කාරණේ අපි විස්තර වශයෙන් මතක් කළා. ඉතින් ඉපයීමයි පරිභෝජනය අයයි වැයයි සමව පවත්වා ගැනීම කියන කාරණේ මූලික වශයෙන් මෙතන කියයි. ඉතින් ඔය හුඟක්ම බුදුදහමේ සැලකිල්ලට අරන් තියෙන ඔය භෝග පැත්තට ගත්තොත් ඒ කියන්නේ විශේෂයෙන් මේ ධන දාන්‍ය වස්තුව වගේ දේවල් සම්බන්ධ කරලා නාස්තිය විනාශය හුඟක් පෙන්නලා දීලා තියෙන බුදුරජාණන් වහන්සේ. මොකද ඒකට හේතුව පුද්ගලයා ආර්ථික වශයෙන් මේ භෝග පැත්තෙන් පරිහානියට ගියාම ඇති වෙන දුෂ්කරතාවයේ දුක්ඛය විසින් පුද්ගලයා වෙලා ගත්තම ආධ්‍යාත්මික දියුණුවට තියෙන ඉඩ ඇහිරෙනවා. ඊටාම ඉක්මනින්. අපි දන්නවා මේ ධර්ම මාර්ගය යන අපේ කල්යාණ මිත්‍රයෝ දන්නවා. හුඟක් මේ ජීවන අරගලයත් එක්ක සටන් කරන අය ධර්ම මාර්ගයට එන්නේ නැහැ. අපි ඉතින් ඒගොල්ලන්ට දොස් කියලා වැඩක් නැහැ. මොකද ඒගොල්ලෝ මේ භෝග එක්ක සටනක් තියෙන්නේ. එක්කෝ භෝග උපයන් සටන් කරනවා තාම මදි. ඒගොල්ලන්ට ජීවිතේ පැවැත්මට අවශ්‍ය කරන දේවල් ලබාගෙන මදි. ඉතින් එහෙම නැත්තම් ලබාගත්ත ටික පරිස්සම් කරගන්න රැකගන්න ඊට අදාළ වැඩවල යෙදිලා සමහරව ඉතින් ඒවයි නඩු හබ අරවද මේවද ඕවයි තියෙන්නේ රැක ගන්න දරන උත්සාහයක් අනිත් පැත්තෙන් තියෙන්නේ නේ. ඒක නිසා ජීවිතයට බාධා වෙලා තියෙනවා. අර මුල් හතර ඔස්සේ හිතලා බැලුවොත් මේ උත්හානය තුල යන්නේ දැන් තාම උත්සාහ කරනවා රැස් කරනවා එකතු කරන්න මහන්සි වෙන උත්හානය. එහෙම නැත්නම් ඒකේ ආලස්‍ය වෙන්නත් පුළුවන් අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ධර්ම මාර්ගයේ තියෙන්නේ නැහැ. ඉතින් එහෙම නැත්නම් උපයාගත්ත දේ රැක ගැනීම පිළිබඳ අරගලයක යෙදලා ඉන්නවා වෙන්න පුළුවන්. ආරක්ක කාරණේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාපමිත් සේවනයේට වැටිලා වෙන්න පුළුවන්. මේ ධර්ම මාර්ගයට එන්නේ නැත්තේ. ඒ ගැටලුව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර විට අර මේ අසම ජීවිකතාව වෙන්න පුළුවන්. ඉතින් ওই වගේ දේවල් ධර්ම මාර්ගයට එන්න විශාල බාධාවක් වෙනවා. අලස බව, උත්සාහය නැතිකම, අලස බව, ඊළඟට තමන්ගේ තියෙන දේ සුරක්ෂණය කරගන්න නැතිකම, අනාරක්ෂිත බව, ඊළඟට පාප මිත්‍ර සේවනයේ, ඒ වගේම අයවැය සම කර නොගැනීම. ඉතින්
ඒක නිසා මේ ධර්ම මාර්ගයට එන එකේ දොරටුවත් වැහෙනවා මේ කාරණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක නිසා ඒවා අපාය මුඛ කියනවා. අපාය මුඛ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා මේවට. මේ කාරණා. ඉතින් අපාය මුඛ වලට උදාහරණයක් දක්වලා තියෙනවා. මේවා මෙහෙම වෙන්න හේතු මෙන්න මේවා වෙන්න පුළුවන් කියලා. උදාහරණ හැටියට ඒවන් සමුප්පන්නාන බයග්ගපජ්ජ භෝගානං චත්තාරි අපාය මුඛානි හොන්ති. ඉතින් අපාය කියන වචනේ ගොක් මතභේදයට නැත්තම් සාකච්ඡාවට භාජනය වෙච්ච වචනයක්. අපාය කියන වචන. එතකොට මේ වගේ තැන් වලින් ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලාත් අපිට අදහසක් ගන්න පුළුවන්. ඉතින් අපාය කියන දේ බොහොම දුක් ඇති, දුක් සහිත, වෙහෙස සහිත කායික වශයෙන්, මානසික වශයෙන් පීඩා විඳින තත්වයක් කියලා තමයි ධහමට අනුව අපිට කියන්න පුළුවන් අපාය කියන වචනේ. අපාය කියන වචනේ පාලි වචනයක්. අපි සිංහලෙනුත් ඕක පාවිච්චි කරනවා. අපාය යනවා, අපාගත වෙනවා කියලා පාවිච්චි කරනවා. ඒකට මේ වගේ දේශනා තුළින් මොකද්ද අපාය කියන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. දුක් සහිත කායික මානසික දුක් කිත තත්වයන්ට ඇද වැටීම අපාගත වෙනවා කියලා කියන්නේ. කායික වශයෙන්, මානසික වශයෙන්, සමාජීය වශයෙන් පීඩාකාරී දුක් සහිත තත්වයන්ට ඇද වැටීම අපාගත වෙනවා කියලා කියනවා. එතකොට එවැනි තත්වයට පත්වීමට හේතු වෙන කාරණා මොක කියන්නේ මෙතන හේතු කියන අර්ථය. අපාය මුඛ. එවැනි තත්වයකට පත් වෙන හේතු උදාහරණ වශයෙන් කීපයක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. පළවෙනි එක දුත්ත භාවය, දුත්තෝ. දූර්ත භාවය. යම් කිසි දෙයකට දැඩිව ඇලී කටයුතු කිරීම. මේකට දුත්ත භාවය කියලා. දුත්තෝ. මේ නොඑක් දේවල් වලට දූර්ත වෙන්න පුළුවන්. එතන උදාහරණ වශයෙන් තුනක් කියන. ඉත්ති දුත්තෝ, සුරා දුත්තෝ, අක්ක දුත්තෝ කියලා. දුහෘත භාවයේ එන්න පුළුවන්. මේ දැඩිව ඒවට යොමු වී සිටීම. ඒවයින් ලබන යම් යම් తాවකාලික වින්දනයන් නිසා ඒවට දුහෘත භාවය ඇති වෙලා තියෙනවා. ඉතින් අබ්බැහිය කියලා අපි දැන් සිංහලෙන් පාවිච්චි කරන වචනයක් තියෙන අබ්බැහිය කියලා. ඔය මත්ද්‍රව්‍ය වගේ දේවල් වලට පුද්ගලයා අබ්බැහි වෙනවා. වර්තමාන ලෝකයේ තියෙන ප්‍රධාන දූර්ත භාවයක් තමයි මේ සුරා දුත්තේ නැත්නම් මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වීම කියන කාරණේ. ඒ විදිහට. ඒක වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපාය මුඛයක් ඒක. තමන්ගේ ජීවිතේ බොහෝ දුක්ඛ දෝමනස්යන්ට ඇද වැටීමට හේතුවක්. අපාය මුඛයක්. දුක්ත භාවය. ඒ වගේම පංචකාමයේ භුක්ති විඳීමට අදාළව දූර්ත භාවයක් කියනවා මේ. ස්පර්ශකාමයේ විඳීමට අදාළ එකක්. ස්ත්‍රී පුරුෂයන්ට ඇති වෙන්නා වූ තද බැඳීම, තද කැමැත්ත. ඉත්ති දුත්තෝ කියලා කියන්නේ මේ කුල පුත්‍රයා පිරිමි කෙනෙක් නිසා. අනිත් පැත්තෙන් ඉතින් පුරුෂ දුත්තෝ කියන්නේ අනිත් පැත්තට. ස්ත්‍රීන්ට නම් පුරුෂයන්ට නම් ස්ත්‍රීන්ට වශයෙන් ඒකත් දූර්ත භාවය. දුත්තෝ අබ්බැහියක්. ඒකෙන් ලබන වින්දනයේට තදින් අබ්බැහි වීම. දූර්ත භාවය. ඊළඟට තවත් එකක් තියෙනවා මේ අක්ක කියලා දෙයක්. විශේෂයෙන් මේ මුදල් වැඩිපුර ඉපීමේ යම් යම් ක්‍රමෝපායන් හදාගෙන තියෙන මිනිස්සු. ඒක ඇත්තෙන් සාධාරණ වැඩ නෙවෙයි. ඒ එක්තරා විදියක නිකන් අසාධාරණ වැඩ. අක්ක කියන්නේ සූදු කියලා වට අපි කියන්නේ. සූදු. ඒක ලෝකේ බරපතල විදියට සූදු යන. පහසුවෙන් වැඩි මහන්සි වෙන්නේ නැතුව මුදල් හම්බ කරන ක්‍රම හැටියට තමයි මිනිස්සු හදාගෙන තියෙන්නේ. දැන් ප්‍රධාන එකක් මේ ලොතරැයි කියලා එකක් තියෙනවා. ඉතින් ඒක සූදුව. ඊළඟට ආශ්‍රය දුවවල ඔට්ටු අල්ලනවා කියන එක. යම් කිසි දෙයක භව්‍යතාවය පිළිබඳ ඔට්ටු ඇල්ලීම. ඉතින් ඒ ඔට්ටුව තමන්ගේ මතය ඒකෙන් සනාත වුණොත් ඉතින් ඊට අදාළ සියලුම මුදල් ඒ පුද්ගලයා සතු වෙනවා.
එහෙම නැත්නම් පරාද වෙනවා. පරාද වෙන වාරයක් පාසා මුදල් අහිමි වෙනවා. දිනන වාරයක් පාසා මුදල් හිමි වෙනවා. ඔට්ටු ඇල්ලීම. සූදු නොයෙක් ක්‍රමවලට අනිත් අයගේ මුදල් එකතු කරලා එක් පුද්ගලයෙක් සතු කරගන්න. ලොතරැයියකින් කරන්නේ පොඩියට අනිත් අයගෙන් මුදල් එකතු කරන රුපියල් 20 30 ආදී වශයෙන් ලොතරැයි පතක් දීලා එකතු කරලා ඉවරලා එක්කෙනෙක් සතු කරගන්නවා. ඒකට ක්‍රමවේදයක් හරි ගස්සලා තියෙනවා. ඉතින් අනිත් අයත් බලාපොරොත්තුවක් තියාගන්න ඔය ඇයි එක්කෙනෙකුට විශාල මුදල් ගොඩක් එකවර ලැබෙනවනේ ලොතරැයියෙන්. ඒතර අනිත් අයත් එක්තරා අපේක්ෂාවක් තියාගන්නවා මටත් මේක ලැබෙයි ඊළඟ වෙලාවෙ කියලා. ඉතින් දිගින් දිගටම සූදුව අක්ක වලට යොමු වෙනවා. මේක තමයි එක්තරා මේ අවිද්‍යාත්මක ක්‍රමයක් මේක. වැරදි ක්‍රමයක්. බුදුදහමේ අක්ක අනුමත කරන්නේ නැහැ. මේවා මේ මොකද ආර්ථික ක්‍රමවේදයක් නෙවෙයි කිසිම උත්පාදන කාර්යයක් නිෂ්පාදන කාර්යයක් කෙරෙන්නේ නැහැ. සම්පූර්ණම මේ වැරදි ප්‍රයෝගයක් හරහා කරන වැඩ. මේවා. ඉතින් ඕකේ ඉහළම මට්ටම දැන් පවතින්නේ කොටස් වෙළඳ පොළ කියලා තියෙන්නේ. ඒක ලොකුම අක්ක දුත්තේ අක්කේ. කවුරුවත් ඒක එහෙම කියන්න සූදානම් නැහැ. ඒ කියන්නේ නෑ ඒක මෙහෙම ආර්ථික විද්‍යාවේ මේ ඉහළ වැඩපිළිවෙලක් හැටියට තමයි ඒවා ආර්ථික විද්‍යාව ඇතුළේ ඕවා එහෙම වැරදි වැඩ කියලා කවුරුවත් කියන්නේ නැහැ. නමුත් ඒවයි තාම බරපතල විදියට ඒ කිසිදු නිෂ්පාදන ක්‍රියාවලියකින් තොරව ගණිත සූත්‍ර වෙනත් ක්‍රමෝපායන් සැලකිල්ලට අරගෙන විකිණීම මිලදී ගැනීම හෙට්ටු කිරීම ඊළඟට මායාකාරී මිල ගණන් පෙන්වීම ආදී දේවල් හරහා කරන වැඩක් ෂෙයා මාකට් කියන එක කොටස් වෙළඳපොළ කියන එක ආර්ථික විද්‍යාව ධර්මයේ කියන දෙකම දන්නේ නැත්නම් ඒක දන්නවා. ආර්ථික විද්‍යාවක් විතරක් දන්න අය අපිට දොස් කියයි කොටස් වෙළඳපොළ එහෙම එකක් නැහැ කියලා. සූදුවටත් කියන්නේ ලොතරැයියටත් කියන්නේ එහෙමයි ආර්ථික විද්‍යාව විතරක් දන්න අය කියයි. නෑ ඒකේ වැරද්දක් නැහැ කියලා. නමුත් ධර්මයයි දෙකම දන්න අය දන්නවා මේක ඇතුලේ මොකද්ද යන්නේ කියලා. ඉතින් ඔය අක්ක කියන වචනයෙන් අදහස් කරන්නේ ඔන්න ඔය මායාකාරී මුදල් ජාවාර. එක්තරා විදිහක මිනිස්සු අන්ධ කරලා මුලා කරලා කරගෙන යන සූදු කියන වචනේ අපි සිංහලෙන් ඔකට පාවිච්චි කරන්නේ. ඒ සූදු තියෙනවා. ඉතින් ඒවට දුර්ත වෙනවා සමහර වෙලාවට. මොකද මේවයි තියෙන්නේ ඇත්තටම දැන් මුල් ධූර්ත භාවයන් දෙක ඉන්ද්‍රිය පිනවීම සම්බන්ධ ධූර්ත භාවයන් පෙන්වන්නේ. ඉත්ති දුත්ත හෝ පුරිස දුත්ත කියන එකේදී අදහස් කරන්නේ කෙලින්ම ස්පර්ශකාමයේ විඳීමට අදාළ දේවල්. සුරා දුත්ත කියන එකත් එක්තරා ප්‍රමාණයකට ඒ ඉන්ද්‍රිය පිනවීම ඉලක්ක කරගෙන. අක්ක දුත්තේ බොහෝ වෙලාවට මුදල් ලැබීම ධනෙ වැඩි කර ගැනීම ඉලක්ක කරගත්ත අක්ක කියන දේවල්. ඒවට දූර්ත වීම. ඔය වගේ දූර්ත භාවයන් උදාහරණ වශයෙන් බුදුරජාණන් වහන්සේ තුනක් කියන තව වොන් තරම් දූර්ත භාවයන් තියෙන්න පුළුවන්. ඇබ්බැහිකම් කියලා අපි කියන්නේ සිංහලෙන්. ඇබ්බැහිකම් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම ඇබ්බැහි වුණාම අන්ධ විදියට ඒවට ඇබ්බැහි වුණාම බොහෝ වෙලාවට ඒවා විනාශයට හේතු වෙනවා. භෝගානම් අපායමුඛාන විනාශයට හේතු වෙන්න පුළුවන්. ඊළඟ කාරණේ පාප මිත්තෝ පාප සහායෝ පාප සම්පවංකෝ. ඔය කාරණේත් අපි කතා කළා. පාප මිත්‍රයෝ. මිත්‍රත්වයේ කියන කාරණේ අපි මිනිස්සුව සමග ගනුදෙනු පැවැත්වීම කියන ගනුදෙනු කිරීම සම්බන්ධතා පැවැත්වීම කියන කාරණේ අපිට ජීවිතේ අවශ්‍යයි. නමුත් අපි පාපයට අයහපතට දෝෂයට වැරද්දට යොමු කරන විදිහේ එවැනි දේවල් වලට සහාය ලබා දෙන විදිහේ පුද්ගල ආශ්‍රය පුද්ගල සම්බන්ධතා අපායමුඛයක් වෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නන මේක හරියට උදාහරණයකින් කියන සය්‍යතාපි වග්ගපජ්ජ මහතෝ තලාකස්ස චත්තාරි චේව ආයමුඛානි චත්තාරිච අපායමුඛානි. උදාහරණයක් හැටියට ලොකු ජලාශයක ජලය ඇතුල් වෙන දොරටු 4ක් සහ ජලය පිට වෙන දොරටු 4ක් තියෙනවා කියලා හිතන්න.
තස්ස පුරුෂෝ යානි චේව ආයමුකානි තානි පිදහෙය්‍ය යානි ච අපායමුකානි තානි විවරෙය්‍ය දේවෝචන සම්මාදාරං අනුප්පවෙච්චේය. එවං හිතස්ස ව්‍යග්ගපජ්ජ මහතෝ තලාගස්ස පරිහානියේව පාටිකංකා නෝ බුද්ධි. උපමාවක් කියන්නේ අර උඩින් අර අපායමුක 4ක් කිව්වනේ. ඉතින් කියලා කිව්වා මේ කියන දේශනා කරනවා ජලයේ ඇතුල් වෙන දොරටු 4ක් සහ පිට වෙන දොරටු 4ක් සහිත ජලාශයක යම් කෙනෙක් ඇතුල් වෙන දොරටු 4 වහලා පිට වෙන දොරටු 4 විතරක් ඇරලා තිබ්බොත් කුමක් වෙයිද? ඉතින් වෙන දේ අපිට පැහැදිලි. සිද්ධ වෙන්නේ ඉතින් ජලාශයේ සිඳී යෑම, ඒ වතුර අවසන් වීම. ඒව මේවං ව්‍යග්ගපජ්ජ එවං සමුප්පන්නානම් භෝගානි චත්තාරි අපාය මුකානි හොಂತಿ. ඉතින් ওই විදිහට ওই කාරණේ දේශනා කරනවා. ඉතින් ඒවායින් බැහැර වුණොත් පුද්ගලයෙක් මේ භෝග විනාශය සිද්ධ වෙන්නේ නැහැ. භෝග විනාශය සිද්ධ නොවි ditta ධම්ම හිත පිනිස පවතිනවා කියලා ওই විදිහට ඔය සම්පදා 4 මූලික වශයෙන් දේශනා කළා බුදුරජාණන් වහන්සේ. උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිතතා වශයෙන්. ඒවට උදාහරණත් උපමා නිදර්ශන ආදියත් ඉදිරිපත් කළා. එතකොට ඔය කාරණා 4ට අමතරව තවත් 4ක් දේශනා කරා. ඒ 4 ඉතින් අපි කලින් සාකච්ඡාවේදීත් කතා බහ කරලා තියෙන නිසා ගොඩාක් විස්තර කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ 4 අපි කලින් කතා බහට ලක් කර සාකච්ඡාවට භාජනය කළ මේ පත්තකම්ම දේශනාවේදීත් ඒ විදිහටම දක්වලා තියෙනවා. චත්තාරෝ මේ ව්‍යග්ගපජ්ජ ධම්මා කුලපුත්තස්ස සම්පරාහිතාය සංවත්තಂತಿ සම්පරාය සුඛාය. මතුවටත් උපකාරී වෙන හිත පිනිස සැප පිනිස පවතින කරුණු 4 කතමේ චත්තාරෝ සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා කියන 4. ඉතින් මේ 4 අපි කලින් කතා කරා. නමුත් කෙටියෙන් නැවත සිහිපත් කරන්න පුළුවන්. සද්ධා සම්පදා කියන එක අපි දා කිව්වා. සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින්. එතකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධ ඥානෙ බෝධි කියලා කිව්වේ ඒක. අවබෝධ ඥානෙ පිළිගන්නවා. කරුණු සහිතව, ආකාරවති කරුණු සහිතව, හේතු සහිතව හරියට තේරුම් අරගන්න පිළිගන්න. ඒ වගේම ධර්මය, තථාගත ධර්මය හරියට පිළිගන්න කරුණු සහිතව තේරුම් ගන්න. ඒ වගේම තථාගත ශ්‍රාවක භාවය පිළිගන්න පිළිපදින. ඕක තමයි ශ්‍රද්ධා කියලා කියන්නේ බුදුදහමේ. එතකොට යම් කෙනෙක් මේ ශ්‍රද්ධාවන්ත භාවයට ආවොත් ඒ තැනැත්තා ලෞකික වශයෙන්වත් අධ්‍යාත්මික වශයෙන්වත් පිරිහෙන්න හේතුවක් නැහැ. අපාගත වෙන්න හේතුවක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේව පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධහම පිළිගන්නවා. ධහම තුලින් මඟ පෙන්වන්නේ බුද්ධ ශ්‍රාවක භාවයටනේ. ශ්‍රාවක භාවයත් පිළිගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ අත් වශයෙන්ම මේ බුද්ධ ශ්‍රාවකයෙක් හැටියට මට කටයුතු කරන්න පුළුවන් කියන අන්නේ පිළිගැනීම. එහෙම නැතුව මේ ලෝකේ බුද්ධ ශ්‍රාවකයෝ ඉන්නවයි කියලා පිළිගන්න එක නෙමෙයි. සමහර වෙලාවට ඔය ශ්‍රාවක භාවය පිළිබඳ ශ්‍රද්ධාව කියන එක අපිට ඇහිලා තියෙන විස්තර කරන්නේ මේ විදිහට. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ දහම අනුගමනය කරන අය ඉන්නවා කියලා විශ්වාස කිරීම. ඒක නෙමෙයි. බුදුහාමුදුරුවෝ විශ්වාස කරපුවාම ධර්මයේ විශ්වාස කරනවා. ධර්මයේ හරියට තේරුම් ගන්න. ධර්මයේ තේරුම් ගත්ත එක්කෙනා විශ්වාස කරනවා මට පුළුවන් මේ ධහමට අනුව ජීවත් වෙන්න. ඒ ධහමට අනුව ජීවත් වෙන භාවය තමයි තථාගත ශ්‍රාවක භාවය කියලා කියන්නේ. මට තථාගත ශ්‍රාවකෙක් නැත්තම් අරිය ශ්‍රාවකෙක් හැටියට ජීවත් වෙන්න මට පුළුවන් කියන විශ්වාසය කියන පිළිගැනීමට පුද්ගලයා එනවා. ඉතින් ඒ තථාගත ධර්මයේ ඇතුළේනේ අර ඉහතින් කී කාරණා තියෙන්නේ. උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිතතා කියන්නේ තියෙන්නේ ඒවා. ඉතින් යම් පුද්ගලයෙක්
තථාගත ධම පිළිගන්න මට්ටමට આવොත් එයාට මේ සම්පදා වලින් සම්පදා තුල කටයුතු කරන්න පුළුවන්. ආර්ය ශ්‍රාවක භාවය පිළිගන්නවා කියන්නේ මේ සම්පදා හතරට අනුව කටයුතු කරන්න මට පුළුවන් කියන ඒ ස්වභාවය. ඉතින් ඔය විදිහට ශ්‍රද්ධා කියන ගුණාංගය මෙතෙන්දි විශේෂයෙන් සැලකිල්ලට ගන්න වෙනවා. ඒ ශ්‍රද්ධාවන්ත භාවය. තථාගතස්ස බෝධින් සද්ධාති සද්දෝ හෝති. ඒක පිළිගන්නවා විතරක් නෙවෙයි පිළිපදිනවා කියන දෙකම තියෙනවා. සද්දෝ හෝති සද්ධාති කියන වචන දෙකම යෙදිලා තියෙනවනේ. සද්දෝ හෝති කිව්වම අදහන්නේ පිළිගන්නෙක් වෙනවා. සද්ධාති කිව්වම එය පිළිපදින්නෙක් වෙනවා කියන එකයි අදහස. ඉතින් ඒක සද්ධා සම්පදා. එතකොට ව්‍යග්ගපජ්ජයට බුදුරජාණන් වහන්සේ ඉඟි කරනවා ඔබේ මේ දුක්ඛයට අහිත තත්වයට හේතු වෙන්න පුළුවන් ඔබ සද්ධාවන්ත නොවේ. සද්ධාවන්තයෙක් නොවෙන්න පුළුවන් සමහර විට. අසද්ද පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අසද්දෝ. ශ්‍රද්ධාවන්ත කෙනෙක් නොවෙන්න පුළුවන්. ශ්‍රද්ධාවන්ත භාවය. ශ්‍රද්ධා සම්පදා. ශ්‍රද්ධා නැමැති සම්මා පටිපදාව යහපත් ප්‍රතිපත්තිය. තුනුරුවන් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය පිළිගන්න ඊට අනුගතව ජීවත් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති. ඊට අනුගතව ජීවත් වෙන ස්වභාවය ශ්‍රද්ධාවන්ත භාවය කියලා කියනවා. ශ්‍රද්ධා සම්පදා. ඊළඟට ශ්‍රද්ධාවෙන් ඉස්සරහට යනවා ඊළඟට සීල සම්පදාව දක්වන්නේ. සීල සම්පදාවට එන්නේ පුද්ගලයේ ශ්‍රද්ධාවත් එක්ක මට පුළුවන් බුදුදහමේ පෙන්නන නිවැරදි ජීවිතය, යහපත් ජීවිතය ගත කරන්න. මොකක්ද යහපත් ජීවිතයේ ආරම්භය? මේ ආචාර ධර්මීය බුදුදහම පෙන්නන ආචාර ධර්මීය අංශය. පාණාතිපාතා පටිවිරතෝ, අදින්නාදානා පටිවිරතෝ, කාමේසු මිත්‍යාචාරා පටිවිරතෝ, මුසාවාදා පටිවිරතෝ, සුරාමේරේ මජ්ජපමාදට්ඨාන පටිවිරතෝ. පටිවිරත භාවය පවත්ව ගන්න පුළුවන් මට කියලා. මම මේ වැඩ කටයුතු කරද්දී භෝගී ජීවිතයක් ගත කරද්දී, නිල සම්පාදනය කරද්දී, බෙදා හදාගනිද්දී, පරිභෝජනය කරද්දී මට පුළුවන් සීලේ තියාගෙන මේ වැඩේ කරන්න කියන ඒ ශ්‍රද්ධාවත් එක්ක සීලේ රකින්න පුද්ගලයාට පුළුවන් වෙනවා. සීල සම්පදා. ඉතින් අවම වශයෙන් ඔය බුදුදහමේ සීලය ගැන කතා කරද්දී ඔය පංචශීල ප්‍රතිපදාව පෙන්වනවා. ඒක සමහර අය නිත්‍ය සීලය කියලා කියන්න පුරුදු වෙලා තියෙනවා. නමුත් එහෙම කියන එක එච්චර සුදුසු නෑ. කොයි සීලයක් නිත්‍යව තියෙන්න ඕන. හැමතිස්සෙම තියෙන්න ඕන දෙයක්. එක වෙලාවකට විතරක් තියෙන්න ඕන එකක් නෙවෙයි. නමුත් මේ පහ බුදුදහමේ නිතරම දක්වන්නේ අවමයි. අවම මට්ටම. ඉතින් ওই පහවත් නැත්තම් අපිට සීල සම්පදාව තියනවා කියලා කියන්න බෑ. ඔය ආචාර ධර්ම පහ ඔය ආචාර ධර්ම පහ කඩ කිරීම බොහෝ දුක්ඛ දෝමනස්යන්ට ප්‍රශ්න ගැටළු වලට හේතු වෙලා තියෙනවා. ඒකට අපි කියන්න ඕනේ වර්තමාන අපේ සමාජ ජීවිතයේ පුද්ගල ජීවිතයේ ඇති වෙලා තියෙන අහිත අසුඛ තත්වයන් දුක්ඛ දෝමනස්යන් වලට ප්‍රධාන හේතුකාරක හැටියට පෙන්වන්න පුළුවන්කම තියෙන මේ මූලික ආචාර ධර්ම පහට අනුගත මේ ආචාර ධර්ම පහට අනුගත ජීවිතයක් ගත නොකෙරේ. ඉතින් ව්‍යග්ගපජ්ජයට අපිට බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙනවා සමහර විට මේ මූලික ආචාර ධර්ම පහෙන් තොර බව වෙන්න පුළුවන්. දැන් එතනත් හේතු පෙන්වන්න. සමුදය පෙන්වන්න. දුකට හේතු පෙන්වන්න. හේතුව සමහර විට ශ්‍රද්ධාව නොමැතිකම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සීලවන්ත භාවයේ නොමැතිකම වෙන්න පුළුවන්. මූලික ආචාර ධර්ම පහ නොමැතිකම වෙන්න පුළුවන්. සීල සම්පදා. ඊළඟට ඡාග සම්පදා පෙන්වනවා. අපි ඒකත් කලින් අවස්ථාවේ සාකච්ඡා කරලා තියෙනවා. පත්තකම්ම දේශනාවේදී ඉද වියග්ගපජ්ජ කුලපොත්තෝ විගත මල මච්චේරේන චේතසාගාරං අජ්ජවසති මුත්ත ඡාගෝ පයතපානී වස්සග්ගරතෝ යාච යෝගෝ දාන සංවිභාගරතෝ කියලා
විශේෂයෙන් සමාජ ජීවිතයක් ගත කරද්දී අපි රැස් කරන එකතු කරන අපි සතු භෝග බෙදා හදා ගැනීමක් තියෙන්න අවශ්‍යයි. මූලික අර්ථයෙන් ගත්තම ත්‍යාගය මේ සමාජ ජීවිතයක පැවැත්මට උඟාවක් උපකාරී වෙනවා. මච්චේර මල, ඒ කියන්නේ මසුරු මල සහිතව ජීවත් වීම සුදුසු නැහැ. Taman සමග තව එක්කෙනෙක් ජීවත් වෙනවා නම් තවත් පුද්ගලයෙක් එක්කනේ අපි ජීවත් වෙන්නේ. ඉතින් අපිට තියෙන භෝග බෙදා හදා ගැනීමක් කිරීම අවශ්‍ය වෙනවා. එතකොට අර අනිත් පුද්ගලයන් සමග ඇති වෙන පුද්ගල සම්බන්ධතා උඟක් ඉහළ මට්ටමේ පවතිනවා. මිනිස්සු එකතු කරනවා විතරක් නම් බෙදා හදා ගැනීමක් නැත්තම් සමාජීය වශයෙන් පුද්ගලයා පිළිබඳ වත්තාරෝ අර නිකන් වත්තාරෝ කියන වචනේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරේ මේ අවමානයට, අපහාසයට, දෝෂාරෝපණයට, අපකීර්තියට ලක් වෙනවා. මසුරා මච්චේරය කාටවත් දෙන්නේ කියන්නේ නෑ උදව්වක් උපකාරයක් කරන්නේ නැති පුද්ගලයා කියලා. අනිත් පැත්තෙන් එවැනි පුද්ගලයාගේ දේ පැහැර ගන්න සොරසතුරන් හැටියට හිමත් ක්‍රියාත්මක වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා සමාජ ජීවිතයක් සඳහා බෙදා හදා ගැනීම හුඟක් හොඳයි. ඊළඟට පුණ්‍ය කටයුතු වශයෙන් සලකලා බෙදා හදා ගැනීම පින්කම් පුණ්‍ය කටයුතු හැටියට බෙදා හදා ගැනීම හුඟක් හොඳයි. ත්‍යාග විදිහට. අන්තිමට කුසලයක් විදිහට අතහැරීම සඳහාත් මේ ත්‍යාගය හොඳයි. ඒ නිසා සමාජ සුබ සාධනය, අධ්‍යාත්මික සතුට සහ අධ්‍යාත්මික ගුණ වගාව කියන අංශ තුනටම අදාළව මේ ත්‍යාග ගුණය වැදගත් වෙනවා. ත්‍යාග සම්පදා. ඉතින් තම තමන් දැනගන්න ඕන තම තමන් මොන අර්ථයෙන්ද ත්‍යාග කරන්නේ, පරිත්‍යාග කරන්නේ කියලා. අතහැරීම. දීම සහ අතහැරීම. දීම සුබ සාධනයේ සඳහා, සමාජ සම්බන්ධතා ගොඩනැගීම සඳහා, සතුටු වීම සඳහා. අතහැරීම අධ්‍යාත්මික දියුණුව සඳහා. රාග, දෝෂ, මෝහ තුන. අතහැරීම ඇත්තටම පටිනිස්සග්ගෝ, ත්‍යාගෝ කියන වචන වලින් කියවෙන්නේ. මොකද මේ භෝග පිළිබඳව අපේ රාග තියෙනවා, දෝෂ තියෙනවා, මෝහ තියෙනවා. ඇලීම් ගැටීම් මුලාවන් තියෙන භෝග සම්බන්ධය. ඒ සම්බන්ධයෙන් ඇති ඇලීම ගැටීම මුලාව හක් කිරීම ඉවත් කිරීම ත්‍යාගෝ පටිනිස්සග්ගෝ. ඒක ඉහළම තත්වය. ඊට පහළින් තියෙනවා සමාජ සම්බන්ධතා, යහපත් සමාජ සම්බන්ධතා පද්ධතිය ගොඩනගා ගැනීම සඳහා. ඒකයි පත්තකම්ම දේශනාවේදී පත්‍ය කර්මය කරන විදිය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ. කොහොමද මේවා බෙදා හදාගන්නේ කියලා? අත්තානං සුඛේති පීනේති කියන තැනින් නතර වුණේ නෑනේ. මාතා පිතරෝ සුඛේති පීනේති. පුත්ත දාර දාස කම්මකාර පෝරිස. ඊය සමග සුඛේති පීනේති. මිත්තා මච්චේ සුඛේති පීනේති. ඊළඟට පෙන්නලා දුන්නා පුණ්‍ය කටයුතු සඳහා ඊ පැහැදම් කිරීම, යුතුයකම් ඉෂ්ට කිරීම, පංච බලි. ওই විදිහට මේක හොඳට බෙදා හදා ගැනීමක්. තමන්ගේ පැවැත්ම බිඳ වැටෙන්නේ නැති වෙන ආකාරයට බෙදා හදා ගැනීමක උදාහරණ දේශනා කරනවා. ඒක තමයි ත්‍යාග සම්පදා. බෙදා හදා ගැනීම කියන්නේ තමන්ට පුළුවන් ප්‍රමාණයෙන්, ඇති ප්‍රමාණයෙන් ඒ කාර්ය කිරීම. ওই විදිහට සද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, ඊළඟට පඤ්ඤා සම්පදාත් මේ දේශනා කළා. ප්‍රඥාවන්ත භාවය කියන්නේ බුද්ධිමත් භාවය. බුද්ධිමත්ව කටයුතු කිරීම කියන කාරණේ මේවා පරිභෝජනය පරිහරණය කරද්දී බුද්ධිමත් ආකාරයෙන් ක්‍රියා කිරීම පඤ්ඤා සම්පදා. එතෙන්දී මම පොඩ්ඩක් පඤ්ඤා සම්පදාව ගැන වැඩි අවධානයක් මෙතෙන්දී යොමු කරන්න කැමති වෙනවා. පොඩි කාලයක් අරගෙන කතමාච ව්‍යග්ගපජ්ජ පඤ්ඤා සම්පදා ඉද ව්‍යග්ගපජ්ජ කුලපුත්තෝ පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා අයං උච්චති ව්‍යග්ගපජ්ජ පඤ්ඤා සම්පදා. මෙතන අර සාමාන්‍යයෙන් අපි ප්‍රඥාව කියන එක අර්ථකථනය කරනවා හොඳ නරක පිනපව කුසලය අකුසලය සරල වශයෙන් දැන ගැනීම කියන අර්ථයෙන්.
මොකද ඊට වැඩි ටිකක් ගැඹුරකින් මේ කාරණේ මෙතන විස්තර කරන්නේ. පඤ්ඤා සම්පදාව. මේක හොඳට යෙදিলা තියෙන වචන දිහා බැලුවොත් උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. උදය අත්ත ගාමිනී මොකද්ද මේ කියන්නේ? උදය කියන්නේ උදා වීම, හට ගැනීම, ආරම්භ වීම, ඇතිවීම කියන අර්ථය. අත්ත කියන්නේ කෙලවර වීම, නිමා වීම, අවසන් වීම කියන අර්ථය. දැන් අපි මෙතෙන්දි මේ භෝග ඉලක්ක කරගෙනනේ කතා කරේ. ඒකට භෝග අපි උපයනවා, රැස් කරනවා, සම්පාදනය කරගන්නවා, සකස් කරනවා, නිර්මාණය කරනවා, ගොඩනගනවා. ඔය ඔක්කොම උදය. හැබැයි ඔය රැස් කරන, උපයන, ගොඩනගන ඔය හැම දෙයකම අත්ංගමයක් තියෙනවා. අත්යක් තියෙනවා. අත්ත කියන්නේ එතන ඇත්තටම කෙලවර කියන නිමාවක් තියෙනවා. ඒකට අපි මේ කරන හැම දෙයකම උදයත්ත දකින්න ඕන අපි. උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. අපි ඕනම දෙයක් නිර්මාණය කරද්දී, සකස් කරද්දී, ක්‍රස් කරද්දී, එකතු කරද්දී, ගොඩනගද්දී, පරිභෝජනය කරද්දී, පරිහරණය කරද්දී, බෙදා හදා ගනිද්දී මේ හැම තැනකම උදයත්ත දෙක හට ගැනීම සහ නිමාව. නැත්නම් ඔක තවත් තැන්වල සඳහන් වෙන උදය වය කියලා. උදයව්වේ උදය වය. තවත් තැන්වල උදයබ්බය කියලා විවහාර වෙනවා. උදයබ්බය කියලා. ව බ දෙකම සමානව පාලි භාෂාවේ දෙන නිසා උදය වය උදයබ්බය කියලා තියදලා තියෙනවා. උදය බය උදයව්වේ කියලා තියදලා තියෙනවා. එහෙම නැත්නම් උදයත්ත තවත් තැනක සමුදය වය උදය කියන එකම සමුදය අත්ත කියන එක වය හැටියට දක්වලා තියෙනවා. මොන ඔය විදිහට මේ අපි මේ කොයි දේ කළත් කොයි දේ මේ ජීවිත පැවැත්ම සඳහා තමයි ඔය භෝග ඔක්කොම රැස් කිරීම සම්පාදනය කිරීම ඔක්කොම දේවල් ඔතනින් එහාට ගෙනියන්නේ නැහැ ජීවිත පැවැත්ම සඳහා විතරයි. හැබැයි මේව උදයත්ත ගාමිනී ප්‍රඥාවෙන් යුක්තව පඤ්ඤාය සමන්නාගතෝ කරනවා නම් ඊළඟට කියනවා අරියාය නිබ්බේධිකාය ආර්ය නිර්වේදයේ සහිතව සම්මා දුක්ඛක්ඛය ගාමිනිය මනවින් දුක් කෙලවර කිරීමට හේතු වෙන පරිදි මේවා පරිහරණය කරනවා නම් පාවිච්චි කරනවා නම් නිර්මාණය කරනවා උපයනවා සපයනවා නම් බෙදා හදා ගන්නවා නම් අන්න ප්‍රඥාවන්ත භාවය අයං උච්චති භග්ගපජ්ජ පඤ්ඤා සම්පදා. එතකොට මේ පඤ්ඤා සම්පදායේ බොහොම ගැඹුරක් තියෙනවා. අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. අපි මේවා ඇයි සම්පාදනය කරන්නේ, ඇයි නිර්මාණය කරන්නේ, ඇයි සොයන්නේ, ඇයි පරිේෂණය කරන්නේ, ඇයි ක්‍රැස් කරන්නේ, ඇයි බෙදා හදාගන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න හුදේ පැවැත්ම සඳහා පමණි. ඊට එහා දෙයක් මේ සම්පත්වල නැත. ඉතින් කොච්චර සම්පාදනය කෙරුවත් උදය කෙරුවත් වය වෙනවා. උදය වය ඉන්නේ ස්වභාවය දැන අවබෝධ කරගෙන කටයුතු කිරීම. ඇති වෙලා නැති වෙලා යනවා. ඒකට අනික වෙලාවක් නැහැ. සපයන විශාල භෝග කන්දක් තප්පර ගානකින් නැති වෙලා යනවා. අන්තිමට අපි මේවා පිළිබඳ දැක්ම, ගැඹුරු දැක්ම මේ කතා කරන්නේ. ප්‍රඥාවන්ත භාවය කියන්නේ තප්පර ගානකින් නැති වෙලා යනවා. එහෙම වෙනවද? මුළු ජීවිත කාලයක් මහන්සි වෙලා කැප වෙලා ඉගෙනගෙන සම්පාදනය කරගත්ත භෝග තප්පර ගානකින් නැති වෙලා යනවා. මොකෙන්ද? ඊට අදාළ හේතුව යෙදුණා. නේ? සමහර දේවල් නැති වෙන්නේ මරණයෙන් වෙන්න පුළුවන්. සමහර දේවල් නැති වෙන්නේ එහි වෙනස් වීම නිසා, අනිත්‍යතාවය නිසා වෙන්න පුළුවන්. සමහර දේවල් කැඩී බිඳී යෑම නිසා වෙන්න පුළුවන්. සොර සතුරන් ගැනීම නිසා වෙන්න පුළුවන්. අර කිව්වේ ආරක්ක සම්පදාව කොච්චර හොඳට තියාගත්තත් රාජානෝ හරියම් චෝරා ආදි වශයෙන් කිව්වනේ අප්පිය දායාද අග්ගිතෝවා උදකතෝවා ඔහොම කිව්වනේ ආරක්ක සම්පදාව 100% ආරක්ක සම්පදාව පැවැත්වුව තප්පර ගානකින් නැති වෙන්න පුළුවන්. ඒ තරම්ම මේ වය ධර්මතාවයේ අපිට නිශ්චිතව කියන්න බෑ.
නිශ්චිතව කියන්නේ. ඉතින් එතකොට අපි මේවා පරිහරණේ භාවිතා කිරීම ඇතුලේ අපි උදය වය ඥානය තියාගෙන කටයුතු. උදය වය ඥානය. ඒක ආර්යයි. ආර්යාය නිබ්බේධිකාය. නිබ්බේධ කියන්නේ විනිවිද දකින්නවා කියන අර්ථයේ මූලික වශයෙන්. නිබ්බිදා කියන වචනේට ඔය සමහරු කලකිරීම කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. නිබ්බේධිකා ඥානය කියලා කියන්නේ විනිවිද දකින්නවා කියන්නේ මේකේ ඇත්ත ස්වභාවය. යන්නේ යථාභූත ඥාන දර්ශන. අදහස් කරන්නේ. මේ විදිහට අපි දිවි පැවැත්ම සඳහා ජීවිත පැවැත්ම සඳහා අපි මේ විදිහට පරිේෂණ නිර්මාණ වශයෙන් සකස් කරගෙන මහන්සියලා එකතු කරගෙන සමාජීය වශයෙන් බෙදා හදාගෙන ওই විදිහට කටයුතු කරාට මේවා අනිත්‍යයි අනාත්මයි. ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දේවල්. ඒකයි. ඉතින් එහෙම දැක්කම ඒක දුකෙන් මිදීමට හේතු වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? ඕවට තණ්හා මාන දිට්ඨි වශයෙන් ගැටලු ඇති කරගන්න තවත් විදියට. එක්කෝ මාන වෙනවා. මානී පුද්ගලෙක් වෙනවා. භෝග තියෙනකොට මොකක් අය එහෙමනේ. සංසන්දනය කරලා අරයට වැඩිය මට තියෙනවා. ආදි වශයෙන් කියලා මානී වෙන්න පුළුවන්. එහෙම නැත්තම් තණ්හා වෙන්න පුළුවන්. හිතේ දැඩි බැඳීමක් භෝගයක ඇති වෙන්න පුළුවන්. එහෙම තියෙනවා. නිල මුදල් වලට නෙවෙයි දරු මල්ලන්ට බොහෝ දේ සාමපුරුෂයන්ට බාහිර යවන්ට එතන තණ්හා දැඩි බැඳීම ඇති වෙන්න පුළුවන්. ඒ ඔක්කොමනේ භෝග කියන්නේ තණ්හා ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්තම් තව මොනවද වෙන්න පුළුවන්කම තියෙන්නේ? දිට්ඨි ඇති වෙන්න පුළුවන්. විවිධ දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්. වැරදි දෘෂ්ටි. මේ ස්ථිරයි සාරයි සදාකාලිකයි වෙනස් වෙන්නේ නැහැ වගේ ඇති වෙන්න පුළුවන්. එතකොට ආපහු මොකද වෙන්නේ පුද්ගලයා? දුෂ්ප්‍රඥ විදිහට මේවත් එක්ක කටයුතු කරන්න පටන් ගත්ත ගමන්ම ආපහු දුකටපත් වෙනවා. ඒක නිසා පඤ්ඤාව දුක්ඛක්ඛය ගාමිනිය. අපි මේ උදයත්ත දකින්න එක නිබ්බේධික පඤ්ඤා විනිවිද දකින නොවන දුකින් මිදීමට හේතු වෙනවා. ඒක නිසා අපේ භෝගියෙක් වුණාම ඒ භෝග අවශ්‍යයි. මුලින් කියලා උත්තාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්‍රතා සමජීවිකතා වගේ දේවල් හරහා හොඳට උපේලා සපේලා රැස් කරලා ඊළඟට ඒව පරිභෝජනය කරන අපාය මුඛ වහගෙන ආරක්ෂා කරගෙන ජීවිතේ හොඳට ගෙනියන ගමන් දන්නේම නැතුව සිද්ධ වෙන වැරද්දක් අන්තිමට පේනවා. ඒ තමයි මේවට තණ්හා මාන දිට්ඨි ඇති වෙන්න පුළුවන්. ඇති වුණොත් ජීවිතේ සාර්ථක වුණාට ආපහු දුක් චක්‍රයකට ඇදගෙන වැටෙනවා. ආපහු මේවට තණ්හා මාන දිට්ඨිය ඇති කරගෙන ආපහු නමුත් අර තමන් වේශ මාංශයලා කැප වෙලා උනන්දුවෙන් නිර්මාණ පරිේෂණ කරලා සම්පාදනය කර හැම දෙයක්ම අන්තිමට අනිත්‍ය අනාත්ම විපරිණාම ධර්මතාවන්ට යටත් වෙන දෙයක් හැටියට දැක්කම අර සියල්ලට උපේක්ෂා වෙන්න පුළුවන්. ඒකයි පඤ්ඤා සම්පදාව මේ විදිහට විස්තර කරන්නේ මෙතෙන්දී. පට්ඨකම සූත්‍රයේදී පඤ්ඤා සම්පදාව විස්තර කර ආකාරය ඔබට මතකයි ටිකක් ඊට වැඩිය වෙනස් විදිහට. අර අකිච්ඡං කරෝත කිච්ඡං අපරාදේති කියලා අවිජ්ජා විෂම ලෝභ ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡාදී මනෝභාවයන්ටපත් වෙලා නොකටයුත්ත කරන කල යුත්ත මගහරවගෙන යසාච සුඛාච දංසති කියලා එතන පෙන්눔 කරේ තමන්ගේ සැපයත් මානසික සහනයත් නැති කරගන්න ආකාරය. ඒක දුෂ්ප්‍රඥ බව. එසේ නොකර ගැනීම ප්‍රඥාවන්ත බව හැටියට. ඉතින් මෙතන කියන්නේ ඒකම තමයි ගැඹුරින් බලපුවාම මේවට තණ්හා මාන දිට්ඨි අවිජ්ජා විසම ලෝභ එතන කිව්වනේ. ව්‍යාපාද කිව්වනේ. නේ? නම් මෙතනත් කියන්නේ ඒක තණ්හා මාන දිට්ඨි ඇති කරගන්න නැතුව කටයුතු කිරීම. ඉතින් ඔන්නෝමයි මේ අපි මේ කතා කරන දීර්ඝ සූත්‍රයක් ටිකක් තරමක් දීර්ඝ සූත්‍රයක් මේක. ඔය දීඝජානු සූත්‍රයේ හේවත් වියග්ගපජ්ජ සූත්‍රය. ඉතින් ඔය සමස්ත සූත්‍රයේ සාරාංශය අග ගාථාවකුත් ඇතුළත් කරලා තියෙන එක විස්තර කිරීමේ තරම් අවශ්‍ය නැහැ.
අර සමස්ත සූත්‍රයේ කරුණික තෝර ලේසියෙන් මතක තියා ගැනීම සඳහා ගාථා ඇතුළත් කරන සිරිතක් සූත්‍රයේ අග තියෙනවා. ඉතින් ඔය සම්පදා 8 තමයි යග්ගපජ්ජ සූත්‍රයේදී සාකච්ඡා වෙන්නේ. ඉතින් හොඳයි අපි මේ යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං කියන මේ දේශනාවට අනුව අපි මේ සාකච්ඡාව කරගෙන ඉන්නේ. ඉතින් මම ඔතකින් සූත්‍ර සාකච්ඡාව නිමා කරනවා. අපි වෙනදා වගේම අපේ ධම් සභාවට එකතු වෙන්න ධර්ම සාකච්ඡාවට ආරාධනා කරනවා අපේ කල්යාණ මිත්‍රයන්ට. ඉතින් අපි මේ දීර්ඝාන සූත්‍රයේ පිළිබඳ සාකච්ඡාවත් ඔතනින් නිමා කරනවා. ඒ කාරණේත් මතක් කරමින් ඒ වගේම අපි නැවත දහම් හමුවට මුණ ගැහෙන්නේ තව දවස් කීපයකට පස්සේ. කියන්නේ අපිට නැවත මුණ ගැහෙන්න වෙන්නේ ඉරිදා දවසේ. අද බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා දවස් තුනම අපිට දහම් හමුවට සම්බන්ධ වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි යොදාගෙන තියෙන භාවනා වැඩමුළු ධර්ම සාකච්ඡා ආදී නිසා ඒ අනුව අපි නැවත මුණ ගැහෙන්නේ 4 වෙනි ඉරිදාවේ තමයි දහම් හමුවට එකතු වෙන්නේ. ඒ කාරණෙත් මේ වෙලාවේ මතක් කරන්නම්. මම ඒක සඳහන් කරලා තියන්නම් මේ නිවෙන මග Skype ගිණුමේ. හොඳයි. එහෙමනම් අපි ආරාධනා කරනවා මේ සම්පදා පිළිබඳව කර සාකච්ඡාව දේශනා සම්පදා 8 කොයිතරම් දුරට අපි මේ ගත කරන සාමාන්‍ය ජීවිතය දුක්ඛ දෝමනස් අඩු කරගෙන ගත කරන්නට සද්දා සීල ත්‍යාග පඤ්ඤා කියන අනිත් සම්පදා 4 කොයිතරම් දුරට ආධ්‍යාත්මික ජීවිතය ගොඩනගා ගැනීම සඳහා උපකාරී වෙනවද කියන කාරණේ තමයි අපි මේ සාකච්ඡා 3ක් ගියාත් වශයෙන්ම දීඝජානු සූත්‍රයේ අපි අවධාරණය කරේ මේ සාකච්ඡා තුنين අන්නේ කාරණේ. හැමතැනම බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ දුක දුකට හේතුවක්. අනිත් පැත්තෙන් මිදීමත් මිදීමට මඟක්. ඔය චතුසත්‍ය තමයි හැම දෙයක් තුලින්ම මතු කරන්නේ. අපිත් හැම දෙයක් තුලින්ම මතු කරගත්ත යුත්තේ එයයි. ඕනම කාරණයක් සම්බන්ධ කරගත්තම අපි කතා බහ කරනකොට මතු කරගත යුත්තේ එයයි. ඉතින් ඒ ඉලක්ක කරගෙන අපි සාකච්ඡාව කරේ. හොඳයි. අපි ආරාධනා කරනවා ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට මේ සාකච්ඡාවට එකතු වෙන්න කියලා. තමන්ට තියෙන අදහස් ප්‍රශ්න ගැටලු සහ අත්දැකීම් එකතු කරන්න මේක අවස්ථාවක් කරගමු කියලා. හොඳයි අපිට සාකච්ඡාවට කරුණ මොකොත් නැවති නම් අපිට පුළුවන් දහම් හමුව නිමා කරන්නටත්. එතකොට අපි කලින් මතක් කළ විදිහට දින 4කින් අපි මුණ ගැහෙන්නේ ධර්ම සාකච්ඡාව සඳහා. එතකොට මේ දවස්වල අපේ මාතෘකාව යන්නේ යථා භූතං ඥාන දස්සන තිතතු දැකීම ඇතිතතු අවබෝධ කර ගැනීම කියන එක. ඇත්ත తත්වයේ ඇත්තෙහි తත්වයේ ඇත්තනම් මේ අපි කතා කරන දේවල් තමයි. එක ඇත්තක් අපි මේ කතා කරේ පවතින දෙයක්. මොකද්ද මේ භෝග කියන කාරණය. කාටත් ඒක අවබෝධ වුණා. ජීවිත පැවැත්ම කියන එක ඇත්තක්. ජීවිත පැවැත්මට අවශ්‍ය කරන දේවල් කියන එක ඇත්තක්. ඒවා රැස් කිරීම, එකතු කිරීම, සම්පාදනය කිරීම කියන එක ඇත්තක්. මේ හැම දෙයක්ම දුක ඇති නොවන ආකාරයට, කෙලෙස් ඇති නොවන ආකාරයට, තණ්හා මාන දිට්ඨි වලින් තොරව ජීවිතය, ජීවිත පැවැත්මත් ඊට අදාළ දේ එක් රැස් කර ගැනීම, මානව සම්බන්ධතා, පුද්ගල සම්බන්ධතා පැවැත්වීම, පරිසරය භාවිතා කිරීම, මේ ඔක්කොම සමස්තයක් හැටියට ගත්ත මේ සියල්ලම භෝග කියන වචනයට අයිති වෙනවා. ඉතින් ඊට අදාළ උපදේශන මාලාවක් මේ කරුණු 8ක් හැටියට බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළේ. ඉතින් අපිට ඕනම ජීවිත ක්‍රියාවලියේ ඕනම තැනකට මේ දේ
උපකාරී කරගන්න පුළුවන්. අපි කියන්නේ ඇප්ලයි කරගන්නවා කියලා. මේ සම්පදා 4 ඕනම තැනකට උපකාරී කරගන්න පුළුවන්. මුල් සම්පදා 4 ගත්තොත් ඒ සම්පදා 4ෙන් කරන්නේ අර Tamanට අදාළ කාරණේ සාර්ථකව ගොඩනැගීම, සාර්ථකව පවත්වාගෙන යාම සඳහා උපකාරී වෙන උත්ථානය, ආරක්ෂාව, කල්යාණ මිත්‍රත්වයේ, සමජීවිකතාව කියන කාරණා 4. ඕනම දෙයක් ගොඩනගන්නත් පවත්වාගෙන යන්න. ඒක හොඳට පේනවා. උත්ථානයේ කෙලින්ම ගොඩනැගීම සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. ඊළඟට ආරක්ක, කල්යාණ මිත්‍ර, සමජීවිකතා 4 පවත්වාගෙන යන සඳහා බිඳ වැටෙන්නේ නැතුව, පිරිහෙන්නේ නැතුව, නාස්ති වෙන්නේ නැතුව, විනාශ වෙන්නේ නැතුව පවත්වාගෙන යන්න උපකාරී වෙනවා. ඊළඟට ඊළඟ 4ෙන් සද්ධා, සීල, ත්‍යාග, පඤ්ඤා. ඒවයිනොත් අපිට මේවා යථා ස්වභාවයේ තේරුම් අරගෙන හරියට පරිභෝජනයේ පැත්ත දහමට අනුව දැහැමි විදිහට මේවා භාවිතා කිරීම, පරිභෝජනය කිරීමට උපකාරී වෙනවා. අන්තිමට පඤ්ඤා සම්පදාව මේ හැම දෙයකම අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය දැකගෙන අපි මොන විදිහේ මේ ධන දාන්‍ය වස්තුව මොන මට්ටමින් රැස් කරගෙන හිටියත්, මොනතරම් දැන උගත් පුද්ගලයෝ හැටියට, හසුරු කුසලතා ඇති පුද්ගලයෝ හැටියට හිටියත්, මොනතරම් කීර්තිමත් ගෞරවනීය අය හැටියට හිටියත්, මොන විදිහේ සැප සම්පත් භුක්ති විඳින්නම් හැටියට කටයුතු කරා, ඒ සියල්ලකම ඇති අනිත්‍ය ස්වභාවය, උදය වය, සමුදය වය දකින්න ඕන අපි. ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දේවල් ඔක්කොම. එහෙනම් ඇයි අපි මේවා මේ විදිහට අපායමුක වහගෙන, ආයමුක තියාගෙන, උත්ථානයේ තියාගෙන, කල්යාණ මිත්‍රත්වයේ තියාගෙන, ආරක්ෂාව තියාගෙන, සමජීවිකතාව තියාගෙන ඇයි කරගෙන යන්නේ? ඒක ලෝක පැවැත්ම, ජීවිත පැවැත්මට කවුරුත් ඒක කරන්නේ. ඒක ඒ විදිහට නොකරොත් එතන දුක්ඛයක් ඇති වෙනවා. ඒ විදිහට කරලා ඒවට තණ්හාමාන දිට්ඨිය ඇති කරගත්තොත් ආයිමත් දුක හටගන්නවා. ඒක නිසා මේ දෙපැත්තම බුදුදහමේ පෙන්වනවා. හුදෙක් ජීවිත පැවැත්මට අවශ්‍ය දේ හරියට උපයා සපයා ගැනීම, සම්පාදනය කර ගැනීම, රැස් කර ගැනීම, එකතු කර ගැනීම කියන අර්ථයෙන්. ඒක හරියට නොකරොත් එතන දුක පෙන්නනවා. ඊට පස්සේ උපයා සපයා ගත්ත, රැස් කරගත්ත දේ පරිභෝජනය කිරීම, පරිහරණය කිරීම, මේ ක්‍රියාවලිය ඇතුලේ අනිත්‍ය අනාත්ම ස්වභාවය නොදැක්කොත් ඒත් ගැටලුවක් ඇති වෙනවා. ඒක නිසා බුදුදහම හරි අපූර්වට පැවැත්මේ සහ නැවැත්මේ මේ දෙකම, පැවැත්මේ දුක, නැවැත්මේ දුක දෙකෙන්ම මිදෙන්න අපට උගන්වනවා. මුලින් උගන්වන්නේ පැවැත්මේ දුකෙන් මිදෙන්න. පවත්වන්න ඕන, නමුත් පැවැත්ම තුල දුක කියන தත්ත්වය මතුවෙනවා. කෙලෙසිලා දුක් හැට ගන්න. පැවැත්මක් අවශ්‍යයි. අන්තිමට ඒකේ නැවැත්මකුත් තියෙනවානේ. උදය වය. ඒකයි මේ උදයව්වේ උදයත්තගාමිනී පඤ්ඤා. අන්තිමට මේ ප්‍රඥාව ඇතුලේ වය නිමා වීම, අවසන් වීම, කෙලවර වීම. මේ සියලු ධන දාන්‍ය වස්තු, ස්වාම පුරුෂයෝ, භාර්යාව, දූ දරුවෝ, යාළු මිත්‍රයෝ, අධ්‍යාත්මික කල්යාණ මිත්‍රයෝ, ගොඩනගාගත්ත සියලු දේ ඔක්කොම වය ධර්මයට අත්තංගම වයෝ තත්වයටපත් වෙනවා. ඒක දැනගෙන උදයත්තගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ, අරියාය නිබ්බේධිකාය පඤ්ඤාය සමන්නාගතෝ. ආර්යයන් වහන්සේලා පෙන්වන මේ විනිවිද දැකීමේ නුවණ ඇතිව සියලු හටගත් දේ නිමා වෙනවා කියන දැක්ම ඇතුව අපිට මේ ලෝකේ මේ කරන හැම දෙයක්ම කරන්න පුළුවන්. එතකොට හැම දෙයක්ම නිවැරදි තලයේ පවත්වන්න පුළුවන්. දුරාචාර දුෂ්චරිතයන්ට නොවැටි, සදාචාර සම්මුතීන්ට එකඟව
කටයුතු කරන්න පුළුවන්. ඒකෙන් අපි ඒ දුක්ඛය වළක්වන්න පුළුවන්. ඊළඟට මේ දුරාචාර දුෂ්චරිතයන් වැළකී සදාචාර සම්මුතියින්ට එකඟව ගොඩනගන ලද සියලු දේද නිමා වේ, අවසන් වේ, කෙලවර වේ, අස්තේට යයි වය වේ. එහෙනම් අපි ඒවට ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ නැතුව, තණ්හා මාන දිට්ඨිය ඇති කරගන්න නැතුව කටයුතු කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා. එතන තමයි පරිනිබ්බාන. පරිනිබ්බාන. හාත්පසින්ම නිවුණු සැනසුණු පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙන්නේ ඒකයි. එහෙමයි. ඉතින් ඕක තමයි අපේ ධර්මයේ ඉලක්කය. අපි මේ මෙච්චර සාකච්ඡා තුනකින් කතා බහ කර දේවල් කෙනෙකුට හිතෙන්න පුළුවන් මොනවද මේ අපි කතා කරන්නේ? මිල මුදල් ගැන, යාන වාහන ගැන, ගෙවල් දොරවල් ගැන, ස්වාමි පුරුෂ භාර්යාව ගැන, දූ දරුවෝ ගැන, යාළු මිත්‍රෝ ගැන, රස්සාවල් ගැන, කර්මාන්ත ගැන මොනවද මේ කතා කරන්නේ? ඒ සියල්ල ඇත්තක්. එහි තතු තමයි බුදුහාමුදුරු පෙන්නන්නේ. යතා භූතං. භූතං යත. ඒක ඥාන දර්ශනය කරගත්තම, ඥාණයෙන් හරියටම දැකගත්තම පුද්ගලයාට පුළුවන්, අපිට පුළුවන් මේවා කරන්න පුළුවන්, පවත්වන්න පුළුවන් දුකක් නැතුව. ඒක නිමා වෙනකොටත් අකම්පිතව කටයුතු කරන්න පුළුවන්. එතන තමයි නිවීම, එතන තමයි සැනසීම. ඉතින් හොඳයි, අපි එහෙමනම් ඔය අපේ අද දහම් හමුව නිමා කරනවා. ඔය නිබ්බේධික පඤ්ඤා, ඒවත් යථාභූත ඥාන දර්ශන කියන මාතෘකාවෙන් තවදුරටත් අපි ඉස්සරහට මේ දහම් හමුව පවත්වාගෙන යනවා. ඉතින් අපි පුළුවන් විදිහට අවස්ථාව ලැබෙන විදිහට අපි පොදු සාකච්ඡාව කරගෙන යමු. ඒ අතර පෞද්ගලික සාකච්ඡාවලට සමහර ඇත්තමට වෙලාවල් දින මේ දීලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවලේ වෙලාවල් දින අනුව හමු වෙලා පෞද්ගලික දහම් හමුව පවත්වමු. ඇතරම පෞද්ගලිකව කරන සාකච්ඡා හුඟා අවශ්‍යයි. අපේ ජීවිතේ තියෙන මේ ධර්ම මාර්ගය අපි ඉදිරියට යද්දී අපිට ඇති වෙන ගැටලු ප්‍රශ්න निराකරණය කරගන්න. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අපි පෞද්ගලික සාකච්ඡා ටිකක් වැඩි කරගන්න එක හොඳයි කියලා. ඒක නිසා මේ දින වේලාවල් දීපු ඇත්තන්ට මම මේ අවස්ථාවල කතා බහ කරන්නම්. අපි පොදු සාකච්ඡාව මේ දහම් හමුව අපි යොදාගත් දිනේ පවත්වමු. ඉදිරියට තව දවස් 4කින් පසු. හොඳයි, එහෙමනම් අද දහම් හමුව අපි නිමා කරනවා. වෙනදා වගේම අපේ දහම් හමුවට එකතු වුණු අපේ සත්පුරුෂ සාදු ජන කල්යාණ මිත්‍ර හැම දෙනාටම අපගේ කල්යාණ මිත්‍රත්වයට ගෞරවය පළ කරමින් මේ ඇති කරගත්තා වූ ධර්ම අවබෝධයේ දහම් දැනුම අපි හැම දෙනාටම මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීමට උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අදත් අපි දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. Anuttaran dullabena Wandi Pasikamangutungera Ariputta Dikirana Adipatipatia Sadda Sila Dayansa Buddha-Buddhan Namaha Tiruan Saranai Supat Dewa.